ඔයා මේ එකතු වෙලා ඉන්නේ Tapper Science YouTube channel එකත් එක්ක. අද අපි සාකච්ඡා කරන්නේ 11 ශ්‍රේණියේ තුන්වෙනි වාරයට අදාළ පාඩම් වල තියෙන විශේෂ කරුණු එකතු කරලා සකස් කරපු කෙටිසටහන් විග්‍රහය. තුන්වෙනි වාරයේ පළවෙනි පාඩම ඉලෙක්ට්‍රොනික විද්‍යාව. ගොඩක් දරුවෝ කියනවා මේ පාඩම හරි අමාරුයි කියලා. මේ පාඩම අමාරු නෑ පුතේ. හරියට ඔයා විෂය කරුණ ඉගෙන ගත්තොත් එහෙම මේ පාඩම අමාරු වෙන්නේ නෑ. එහෙනම් අපි බලමු මේ පාඩමේ තියෙන ප්‍රධාන විෂය කරුණු ටික මොනවාද කියලා. විදුලිය ගමන් කරන ද්‍රව්‍ය අපි හඳුන්වන්නේ සන්නායක විදිහට. විදුලිය ගමන් නොකරන ද්‍රව්‍ය අපි හඳුන්වන්නේ පරිවාරක විදිහට. මේ සන්නායක හා පරිවාරක අතරමැදි අවස්ථාව තමයි පුතේ අපි හඳුන්වන්නේ අර්ධ සන්නායක වශයෙන්. ඉතින් මෙන්න මේ පාඩමේ අපි ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්නේ අර්ධ සන්නායක සම්බන්ධව. එහෙනම් අපි ඉස්සෙල්ලාම බලමු මේ ඝන ද්‍රව්‍යයක් තුලින් විදුලිය ගමන් කිරීම සඳහා පැවතිය යුතු අවශ්‍යතාවය මොකක්ද කියලා. ඉතින් අපි දන්නවා හැම ඝනයක් තුලින්ම විදුලිය ගමන් කරන්නේ නැහැ. සමහර ඝන වලින් විදුලිය ගමන් කරනවා, සමහර ඝන ද්‍රව්‍ය වලින් විදුලිය ගමන් කරන්නේ නැහැ. ඉතින් මේකට හේතුව තමයි ඝන ද්‍රව්‍යයක් තුලින් විදුලිය ගමන් කිරීමට නම් අනිවාර්යයෙන්ම පැවතිය යුතුයි නිදහස් ඉලෙක්ට්‍රෝන. එහෙම නැත්නම් ෆ්‍රී ඉලෙක්ට්‍රෝන්ස්. එහෙම නැත්නම් මුක්ත ඉලෙක්ට්‍රෝන පැවතිය යුතු වෙනවා. ඉතින් උදාහරණයක් විදිහට ඕනෑම ලෝහයක් ගැන ඔයා හිතන්න, මේ ලෝහවල අනිවාර්යයෙන් පවතිනවා නිදහස් ඉලෙක්ට්‍රෝන. එහෙම නැත්නම් මුක්ත ඉලෙක්ට්‍රෝන. මෙන්න මේ නිදහස් ඉලෙක්ට්‍රෝන තිබීම සෑහෙනවා විදුලිය ගමන් කිරීමට එම ඝන ද්‍රව්‍ය තුලින්. ඊළඟට අපිට තියෙන ප්‍රශ්නේ තමයි සමහර ද්‍රව තුලින් විදුලිය ගමන් කරනවා, සමහර ද්‍රව තුලින් විදුලිය ගමන් කරන්නේ නැහැ. මේකට හේතුව තමයි ද්‍රවයක් තුලින් විදුලිය ගමන් කිරීමට නම් සපුරාලිය යුතු අවශ්‍යතාවය තමයි එම ද්‍රවය තුල සචල අයන පැවතිය යුතුයි. එහෙම නැත්නම් මේ චලනය වෙන්න පුළුවන් අයන තියෙන්න ඕන. එහෙනම් ඔයා මතක තියාගන්නවා ද්‍රව තුලින් විදුලිය සන්නයනය වීමට නම් අනිවාර්යෙන්ම එම ද්‍රවය තුල එහෙම නැත්නම් මෙම ද්‍රාවණය තුල සචල අයන පැවතිය යුතු වෙනවා. ඊළඟට අපි සාකච්ඡා කිරීමට සූදානම් වෙන්නේ සන්නායකවල සහ අර්ධ සන්නායකවලට ලබා දෙන උෂ්ණත්වය අනුව ඒ දෙන්නගේ විද්‍යුත් සන්නායකතාවය එහෙම නැත්නම් විදුලිය ගමන් කිරීම කෙසේද වෙනස් වෙන්නේ කියන එක. මේක හරියට ප්‍රශ්න කරලා තියෙනවා පුතේ. ඒ නිසා මේක හරියට ඔයා ඉගෙන ගන්න. ඕනෑම සන්නායකයක උෂ්ණත්වය වැඩි කරනකොට ඒකේ තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන වල අහඹු චලිතය වැඩි වෙනවා. මේ නිදහස් ඉලෙක්ට්‍රෝන එහාට මෙහාට පනිනවා. හරියට අපිට ට්‍රැක් එකකට දාගන්න බෑ වගේ. එහෙනම් සන්නායකයක උෂ්ණත්වය වැඩි කරනකොට මොකද්ද වෙන්නේ? සන්නායකයේ විද්‍යුත් සන්නායකතාවය අඩු වෙනවා. ඒකේ අදහස මොකද්ද? ප්‍රතිරෝධකතාවය වැඩි වෙනවා. සන්නායකයේ ප්‍රතිරෝධකතාවය වැඩි වෙනවා උෂ්ණත්වය වැඩි කරනකොට. හැබැයි ඔයා මතක තියාගන්න ඕන කාරණේ තමයි අර්ධ සන්නායකවලදී මේ වැඩේ අනිත් පැත්තට තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? උෂ්ණත්වය වැඩි කරන්න එයාගේ විද්‍යුත් සන්නායකතාවය වැඩි වෙනවා. එහෙම නැත්නම් ප්‍රතිරෝධකතාවය වැඩි වෙනවා. ඉතින් මේකට හේතුව තමයි උෂ්ණත්වය වැඩි කරන්න බන්ධන බිඳිලා කුහර හැදෙනවා. එහෙම නැත්නම් නිදහස් ඉලෙක්ට්‍රෝන හැදෙනවා අර්ධ සන්නායකය තුල. එහෙනම් සාරාංශය මෙච්චරයි. සන්නායකයක උෂ්ණත්වය වැඩි කරනකොට විද්‍යුත් සන්නායකතාවය අඩු වෙනවා. අර්ධ සන්නායකයක උෂ්ණත්වය වැඩි කරනකොට විද්‍යුත් සන්නායකතාවය වැඩි වෙනවා. මේ අර්ධ සන්නායකවල විද්‍යුත් සන්නායනයට සහභාගී වෙන ආරෝපණ වාහක විදිහට අපිට ගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන සහ කුහර. ඒකේ අදහස මොකද්ද? මෙන්න මේ ඉලෙක්ට්‍රෝනයි කුහරයි එකතු වෙලා තමයි විද්‍යුත් සන්නායකතාවය ඇති කරලා දෙන්නේ අර්ධ සන්නායකවල. දැන් මේ අර්ධ සන්නායකයකට දැන් අපි උදාහරණ විදියට ඔයාගේ සිලබස් එකේ කතා කරන අර්ධ සන්නායක තමයි පුතේ සිලිකන් හා ජර්මේනියම්. ඉතින් මේ දෙන්නගෙන් එක්කෙනෙක්ට අපි විද්‍යුත් විභවාන්තරයක් ලබා දුන්නොත්, එහෙම නැත්නම් සරලව කිව්වොත් එහෙම කරන්ට් එක ලබා දුන්නොත් මොකද්ද වෙන්නේ? විද්‍යුත් සැපයුමේ ධන විභවයේ සිට ඍණ විභවයේ දෙසට කුහර ගමන් කරනවා. විද්‍යුත් සැපයුමේ ඍණ විභවයේ සිට ධන විභවයට ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. හැබැයි ඔයා මෙන්න මේක විශේෂයෙන් මතක තියාගන්න. විද්‍යුත් ධාරාව ගමන් කරන්නේ ධන සිට ඍණට. එහෙම නැත්නම් ධන විභවයේ සිට ඍණ විභවයට. එහෙනම් කුහර කොහෙටද යන්නේ? ධන විභවයේ සිට ඍණ විභවයට. ඉලෙක්ට්‍රෝන කොහෙටද යන්නේ? ඍණ විභවයේ සිට ධන විභවයට.
මේ අර්ධ සන්නායක සංශුද්ධ තත්වයේ පවතිනවා නම් අපි කියනවා ඒ වගේ අර්ධ සන්නායක වලට නිසඟ අර්ධ සන්නායක කියලා. දැන් උදාහරණයක් විදිහට සංසුද්ධ ජර්මේනියම් එහෙම නැත්නම් සංශුද්ධ සිලිකන් අපි හඳුන්වනවා නිසඟ අර්ධ සන්නායක වශයෙන්. හැබැයි මේ නිසඟ අර්ධ සන්නායක වලට මොනවා හරි එකතු කරවුවොත් අපි ඒගොල්ලන්ට කියනවා බාහ්‍ය අර්ධ සන්නායක කියලා. මොනවා හරි අමුද්‍රව්‍ය මේකට එකතු කරවුවොත් අපි කියනවා ඒවට බාහ්‍ය අර්ධ සන්නායක කියලා. මේ මොනවා හරි නිසඟ අර්ධ සන්නායක වලට එකතු කරනවට එහෙම නැත්නම් මේ එකතු කිරීමේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා මාත්‍රණය වශයෙන්. එහෙනම් නිසඟ අර්ධ සන්නායක වලට යම් යම් දේවල් යම් යම් මූලද්‍රව්‍ය එකතු කිරීම අපි හඳුන්වනවා මොකක් වශයෙන්ද? මාත්‍රණය වශයෙන්. මේ මාත්‍රණය අපිට ආකාර දෙකකට කරන්න පුළුවන්. එක මාත්‍රණයක් තමයි n වර්ගයේ අර්ධ සන්නායක සාදා ගන්නා මාත්‍රණය. එහෙම නැත්නම් n වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක සාදා ගන්නා මාත්‍රණය. ඉතින් කොහොමද මේක අපි සිද්ධ කරන්නේ? අපි නිසඟ අර්ධ සන්නායකයකට පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් පස්වෙනි කාණ්ඩයේ ඉන්න ඔය පොස්පරස් වගේ එහෙම නැත්නම් ආසනික් වගේ මූලද්‍රව්‍යයක් මාත්‍රණය කරනවා. හැබැයි මේ මාත්‍රණය කරන්නේ අතිශය කුඩා ප්‍රමාණයක්. මේ පොස්පරස් ගත්තොත් අතිශය කුඩා ප්‍රමාණයක් තමයි එකතු කරන්නේ. ඒක ඔයා විශේෂයෙන් මතක තියාගන්න ඕන. එහෙනම් නිසඟ අර්ධ සන්නායකයකට පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් එකතු කරලා අපි හදාගන්න බාහ්‍ය අර්ධ සන්නායකය තමයි n වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායකය. ඔයාට මේ රූප සටහන බැලුවමත් පේනවා මෙන්න පොස්පරස් එකතු කරලා තියෙනවා. මේකෙන් මොකද්ද වෙන්නේ? අපේ මේ දැලිසට එහෙම නැත්නම් මේ අර්ධ සන්නායකයකට වැඩිපුර ඉලෙක්ට්‍රෝන එහෙම නැත්නම් නිදහස් ඉලෙක්ට්‍රෝන වැඩිපුර හම්බ වෙනවා. දැන් කොහොමද ඒක සිද්ධ වෙන්නේ? දැන් අපි මෙතෙන්දි සාකච්ඡා කරන්නේ සිලිකන්නේ. එතකොට සිලිකන් වල අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. ඉතින් සිලිකන් දැලිස හදනකොට තවත් ඉලෙක්ට්‍රෝන 4ක් එක්ක මෙයා එකතු වෙනවා. ඉතින් මේකට පොස්පරස් ගෙනල්ලා දැම්මට පස්සේ පොස්පරස් වල අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. මේ 5න් 4ක් සිලිකන් අල්ල ගන්නවා සහසංයෝජ බන්ධන සඳහා. එතකොට පුතේ ඉතිරි වෙනවනේ එක ඉලෙක්ට්‍රෝනයක්. අන්නේ ඉතිරි වෙන එක ඉලෙක්ට්‍රෝනය තමයි නිදහස් ඉලෙක්ට්‍රෝනය වෙන්නේ මෙන්න මේ කියන දැලිසට එහෙම නැත්නම් මේ සිලිකන් දැලිසට. එහෙනම් ඔයා අන්තිම වශයෙන් තේරුම් ගන්න ඕන මෙතෙන්දි මෙන්න මේ කාරණේ n වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක වලදී අපිට හම්බු වෙන්නේ මේ අර්ධ සන්නායකයට අලුතෙන් හම්බු වෙන්නේ මොනවාද? නිදහස් ඉලෙක්ට්‍රෝන. එහෙනම් මාත්‍රණයෙන් පස්සේ අපිට හම්බු වෙනවා n වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක වල නිදහස් ඉලෙක්ට්‍රෝන වැඩි ප්‍රමාණයක්. ඊළඟට අපි සාකච්ඡා කරමු p වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක සම්බන්ධව. අපි කොහොමද p වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායකයක් ගොඩනගා ගන්නේ? ඒකට අපි කරන්නේ නිසඟ අර්ධ සන්නායකයකට. ඒ කියන්නේ පිරිසුදු අර්ධ සන්නායකයකට තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් මාත්‍රණය කරනවා. ඒ කියන්නේ තුන්වෙනි කාණ්ඩයේ ඉන්න බෝරෝන් වගේ මූලද්‍රව්‍යයක් අපි මාත්‍රණය කරනවා. එහෙම නැත්නම් එකතු කරනවා. එහෙම එකතු කරාම අපිට හම්බ වෙනවා p වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක. දැන් මේකත් අපි සිලිකන් කියන අර්ධ සන්නායකයට තුන්වෙනි කාණ්ඩයේ බෝරෝන් එකතු කරලා බලමු මොකද්ද වෙන වැඩේ කියලා. එතකොට දැන් මම ඉස්සෙල්ලත් කිව්වා ඔයාට සිලිකන් වල අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. එයා සහසංයෝජ බන්ධන හදනකොට එහෙම නැත්නම් මේ දැලිස නිර්මාණය කරනකොට මොකද්ද එයා කරන්නේ? තමන්ගේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 4ත් එක්ක වටේට ඉන්න තව සිලිකන්ලා 4 දෙනෙක් සෙට් කරගන්නවා. දැන් මොකද්ද කරන්නේ අපි? අලුතෙන් එකතු කරනවානේ තුන්වෙනි කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍යයක්. ඒ කියන්නේ මේ බෝරෝන් වගේ කෙනෙක් එකතු කරනවානේ. බෝරෝන් වල ඔයා දන්නවා අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 3යි. එතකොට එයා සිලිකන් එක්ක එහෙම නැත්නම් මේ දැලිසට එකතු කරාම සිලිකන්ලා 3 දෙනෙක් මෙයා ගාවට ඇවිල්ලා එයාගේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 3ත් එක්ක ඒ සිලිකන්ලගේ තියෙන ඉලෙක්ට්‍රෝන හවුලේ තියා ගන්නවා. එහෙම නැත්නම් බන්ධන ගොඩනගා ගන්නවා. එතකොට එක සිලිකන් කෙනෙකුට එයාට බන්ධනයේ ගොඩනගා ගන්න මේ බෝරෝන්ගේ වටේ ඉඳගෙන බැරුව යනවා. මොකද එයාට ඉලෙක්ට්‍රෝනයක් නැහැ. බෝරෝන්ගේ පැත්තෙන් දෙන්න ඉලෙක්ට්‍රෝනයක් නැහැනේ. එහෙනම් අන්න ඒ ස්ථානයේ ඇති වෙනව මොකද්ද? කුහරයක් ඇති වෙනවා. එහෙනම් අන්න තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් මාත්‍රණය කරවුවොත් මේ දැලිසට මේ සිලිකන් දැලිසට අමතරව හම්බ වෙන්නේ මොනවාද? කුහර තමයි අමතරව හම්බ වෙන්නේ. ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැ. කුහර හරි කමන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන හරි කමන්නේ මේ දෙන්නම වාහකනේ. එතකොට විද්‍යුත් සන්නායකතාවය වැඩි කරගන්න පුළුවන් මේ විදිහට කුහර එකතු කර ගැනීමෙන්. එහෙනම් මෙතෙන්දි මට කියන්න තියෙන්නේ මොකද්ද? p වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායකයකදී අපිට අලුතෙන් දැලිසට හම්බ වෙන්නේ මොනවාද? කුහර.
කුහර තමයි අපිට අලුතෙන් දැලිසට හම්බ වෙන්නේ. එහෙනම් ඔයා මේ කාරණේ මතකයේ තියාගන්න ඕන. ඊළඟට අපි තවත් වැදගත් දෙයක් සාකච්ඡා කරමු. මේ P වර්ගයේ අර්ධ සන්නායකයක් හා N වර්ගයේ අර්ධ සන්නායකයක් අරගෙන මේ දෙන්න එකට එකතු කරාම අපිට හම්බ වෙනවා PN සංදියක්. අපි මේක හඳුන්වනවා PN ජංක්ෂන් එකක් එහෙම නැත්නම් PN සංදියක් කියලා. ඉතින් කොහොමද PN සංදියක් අපි ගොඩනගා ගන්නේ? අපි මාත්‍රණය කරපු P වර්ගයේ අර්ධ සන්නායකයකුයි N වර්ගයේ අර්ධ සන්නායකයකුයි අරගෙන මේ දෙන්න පාලිත තත්ත්වයට එහෙම නැත්නම් මේ දෙන්න අපි විශේෂ තත්ත්වයටතේ එකිනෙකට එකතු කරනවා. එහෙම එකතු කරලා හදාගත්තම අපි මේ දෙන්නම හඳුන්වනවා PN සංදියක් කියලා. ඉතින් මේ PN සංදියක් අපි සංදි ඩයෝඩයක් වශයෙන් හඳුන්වනවා. අපි විද්‍යාවේ මේ PN සංදිය සංදි ඩයෝඩයේ වශයෙන් හඳුන්වනවා. ඉතින් මේකේ අග්‍ර දෙකක් තියෙනවා. එකක් තමයි ඇනෝඩය, අනිත් එක තමයි කැතෝඩය. විශේෂයෙන්ම මේ කාරණේ මතක තියාගන්න ඕන. ඇනෝඩය සහ කැතෝඩය. ඒතර මේකේ සංකේතය එහෙම නැත්නම් මේ PN සංදිය එහෙම නැත්නම් මේ සංදි ඩයෝඩයේ සංකේතයත් ඔයා දැනගන්න ඕන. ඉතින් ඔය සංකේතය ඔයාට පෙන්눔 කරලා තියෙනවා. ඔය වගේ ත්‍රිකෝණයක් ඇඳලා ඔය විදිහට ඉරි කැල්ලක් ගහලා තියෙනවා. ඒතර කැතෝඩය පෙන්වන්නේ කොයි පැත්තෙන්ද ඇනෝඩය පෙන්වන්නේ කොයි පැත්තෙන්ද කියලා ඔයා විශේෂ අවධානයක් යොමු කරන්න ඕන. අපි මේ ඇනෝඩය ධනාග්‍රේ වශයෙන්ුත් කැතෝඩය ඍණාග්‍රේ වශයෙන්ුත් හඳුන්වා දෙනවා. ඉතින් මේ PN සංදිය එහෙම නැත්නම් මේ සංදි ඩයෝඩයේ සැබෑ පෙනුම තමයි ඔය අන්තිමට පෙන්නලා තියෙන්නේ. ඉතින් ඒකෙදි ඒ සැබෑ පෙනුමේදී ඔයා කැතෝඩේ සහ ඇනෝඩේ හොයාගන්නේ කොහොමද? කැතෝඩේ පැත්තේ තියෙනවා මේ වර්ණ සලකුණක්. ඒ කියන්නේ ඔය රිදී පාට එහෙම නැත්නම් කළු පාට තියෙන වර්ණ සලකුණ තියෙන පැත්ත තමයි කැතෝඩේ පැත්ත වෙන්නේ. එහෙනම් ඔන්න ඔයා මෙන්න මේ PN සංදිය සම්බන්ධව එහෙම නැත්නම් මේකේ සංකේතයේ සම්බන්ධව මේකේ සැබෑ පෙනුම සම්බන්ධව ඔයා අවබෝධයක් ලබා ගත යුතු වෙනවා. ඔන්න දැන් අපි ඊළඟට කරන්න යනවා මේ PN සංදියකට එහෙම නැත්නම් මේ සංදි ඩයෝඩයකට විද්‍යුත් සැපයුමක් ලබා දෙන්න. බාහිර විද්‍යුත් සැපයුමක් ලබා දෙන්න යන්නේ. අපි ඉස්සෙල්ලාම මෙහෙම විදුලි සැපයුම ලබා දෙමු. මේ PN සංදියේ P පැත්තට විද්‍යුත් සැපයුමේ ඍණාග්‍රය ලබා දෙනවා. එහෙනම් විද්‍යුත් සැපයුමේ ඍණාග්‍රය අපි P පැත්තට ලබා දෙනවා. විද්‍යුත් සැපයුමේ ධන පැත්ත අපි N පැත්තට ලබා දෙනවා. ඔයා මේ රූප සටහනත් අවබෝධ කරගන්න ඕන. එතකොට වෙන වැඩේ තමයි ඔයා දැනටමත් දන්නවා P පැත්තේ කුහර වැඩි. නේ? P අර්ධ සන්නායකවල කුහර වැඩි. N අර්ධ සන්නායකවල ඉලෙක්ට්‍රෝන වැඩි. දැන් ඔන්න P පැත්තට අපි විද්‍යුත් සැපයුමේ ඍණ දුන්නම මොකද්ද වෙන්නේ? අර කුහර ධනාරෝපිතයිනේ පුතේ. ඉතින් කුහර ටික යන්න බලනවා ඍණ විභවය පැත්තට. එහෙම නැත්නම් විද්‍යුත් සැපයුමේ ඍණ පැත්තට යන්න උත්සාහ කරනවා කුහර ටික. මොකද කුහර කියන්නේ ධන. එතකොට ඍණ පැත්ත කියන්නේ විද්‍යුත් සැපයුමේ ඉලෙක්ට්‍රෝන මේ පැත්ත වැඩිපුර තියෙන්නේ. එහෙනම් අන්න ධන කට්ටිය එන්න උත්සාහ කරනවා ඍණ පැත්තට. නේද? එහෙම නැත්නම් ධන කට්ටිය අදිනවා ඍණ පැත්තේ. ඊළඟට N පැත්තට අපි ගියොත් එහෙම N පැත්තට අපි සෙට් කරලා තියෙන්නේ ධන සැපයුමනේ විද්‍යුත් සැපයුමේ ධන සැපයුමනේ. එතකොට ඉලෙක්ට්‍රෝනනේ වැඩිපුර තියෙන්නේ N පැත්තේ. එතකොට අන්න ඉලෙක්ට්‍රෝන යන්න යනවා ධන විභවය පැත්තට. එතකොට දැන් මේ මධ්‍ය ප්‍රදේශය මේ මධ්‍ය ප්‍රදේශය ඔයාට මතක නම් මතක් කරගන්න මේ ප්‍රදේශයට අපි කියන්නේ හායිත ප්‍රදේශය එහෙම නැත්නම් හීන ස්තරය කියලා. මේ හීන ස්තරයට දැන් මොකද වෙන්නේ? මේක එන්න පළල් වෙනවා. මොකද P වර්ගයේ කුහර ටික පැත්තට යනවා N වර්ගයේ ඉලෙක්ට්‍රෝන ටිකත් පැත්තට යනවා. එතකොට හායිත ප්‍රදේශේ පළල් වෙනවා. එතකොට මේ හරහා විදුලියක් ගමන් කරන්නේ නැහැ. මේ හරහා විදුලියක් ගමන් කරන්නේ නැහැ. දැන් මෙතන සෙට් කරලා තියෙන මේ බල්බ් එක එතකොට පත්තු වෙනවද? නැහැ. පත්තු වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ විදිහට විද්‍යුත් සැපයුමක් ලබා දෙනවා නම් PN සංදියකට අපි කියනවා මේ නැඹුරු කිරීම පසු නැඹුරු කිරීම වශයෙන්. එහෙනම් හොඳට මතක තියාගන්න PN සංදියක P පැත්තට විද්‍යුත් සැපයුමේ ඍණ සැපයුමත් N පැත්තට විද්‍යුත් සැපයුමේ ධන සැපයුමත් ලබා දීලා විදුලිය සපයනකොට අපි මේ අවස්ථාව හඳුන්වන්නේ මේ PN සංදිය පසු නැඹුරු කරා කියලා. ඉතින් හොයා මතක තියාගන්නවා පසු නැඹුරුවකදී විදුලිය ගමන් කරනවද? නැහැ. විදුලිය ගමන් කරනවා නම් මේ බල්බ් එක පත්තු වෙන්න ඕන. බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. ඇයි පත්තු වෙන්නේ නැත්තේ? මෙතනදි සිද්ධ වෙන වැඩේ තමයි හායිත ප්‍රදේශයේ එහෙම නැත්නම් මේ හීන ස්තරය පළල් වෙන එක එහෙම නැත්නම් පුළුල් වෙන එක. ඊළඟට අපි මේකේ අග්‍ර දෙක මාරු කරමු. ඒ කියන්නේ මොකක්ද බලන්න. විද්‍යුත් සැපයුමේ ධන පැත්ත P පැත්තටත් විද්‍යුත් සැපයුමේ ඍණ පැත්ත N පැත්තටත් සිටින ලෙස අපි විදුලිය සපයනවා. ඒ කියන්නේ ඉස්සලා අපි අර කරපු පසු නැඹුරුවේ විරුද්ධ එක තමයි දැන් කරන්න සූදානම් වෙන්නේ.
එතකොට දැන් මොකද්ද වෙන්නේ කියලා බලන්නකෝ. විද්‍යුත් සැපයීමේ ධන පැත්ත කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන අඩුයි කියන එකනේ. එතකොට p පැත්තේ කුහර වැඩි. කුහර කියන්නේ ධන ආරෝපිතයි නේද? කුහර ධන ආරෝපිතයිනේ. එතකොට ධනයි නේද? එතකොට සජාතීය ආරෝපණ තියෙන්නේ මෙතන. එතකොට දැන් මොකද්ද වෙන වැඩේ? ධන පැත්තෙන් තල්ලු කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ විද්‍යුත් සැපයීමේ ධන පැත්තෙන් තල්ලු කිරීමක් සිද්ධ වෙනවා. කොයි පැත්තටද? අර හායිත ප්‍රදේශයට. එහෙම නැත්නම් ඇතුළට වෙන්න මෙයාව තල්ලු කිරීමක් සිද්ධ කරනවා. දැන් අනිත් පැත්තට ගියොත් n පැත්තට ගියොත් ඔයා දන්නවා n පැත්තේ ඉලෙක්ට්‍රෝන වැඩි. එතකොට මේ පැත්තට දැන් සෙට් කරලා තියෙන්නේ විද්‍යුත් සැපයීමේ ඍණ පැත්ත. ඒ කියන්නේ එතනත් ඉලෙක්ට්‍රෝන වැඩි. දැන් අන්න ඉලෙක්ට්‍රෝනයි දෙන්නම එකම සජාතීය ආරෝපණ. දැන් මොකද්ද වෙන වැඩේ? හායිත ප්‍රදේශයේ පැත්තට මේ n පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික තල්ලු වෙනවා. ඒකේ අවසාන ප්‍රතිඵලය මොකද්ද? මේ හායිත ප්‍රදේශයේ පටු වෙනවා. එහෙම නැත්නම් මේ හීන ස්තරය පටු වෙනවා. මේ පටුවීම තුලින් එක්තරා මොහොතක අන්න ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමක් සිද්ධ වෙනවා මේ pn සංදිය හරහා. එහෙනම් මෙන්න මේ විදිහට අපි නැඹුරු කිරීමක් සිද්ධ කරවුවොත් අපි මේ නැඹුරු කිරීම හඳුන්වනවා ඉදිරි නැඹුරු කිරීම කියලා. එහෙනම් කොහොමද අපි ඉදිරි නැඹුරු කිරීමක් සිද්ධ කරන්නේ pn සංදියකට? p පැත්තට විද්‍යුත් සැපයීමේ ධනත් n පැත්තට විද්‍යුත් සැපයීමේ ඍණත් ලබා දුන්නම අන්න pn සංදියක් ඉදිරි නැඹුරුවක් සිද්ධ වෙනවා. මේ ඉදිරි නැඹුරුවේදී විදුලිය ගමන් කරනවා. එහෙම නැත්නම් ධාරාවක් ගමන් කරනවා. එහෙනම් pn සංදියක ධාරාවක් ගමන් කරන්න නම් අපි මොන නැඹුරුවද කරන්න ඕන? ඉදිරි නැඹුරුව තමයි කරන්න ඕන. මේ හායිත ප්‍රදේශය විභව බාධකයක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ. මේ විභව බාධකය බිඳින්න නම් ඉදිරි නැඹුරුවකදී මේ pn සංදිය හදලා තියෙන්නේ සිලිකන් වලින් නම් විභව බාධක එහෙම නැත්නම් අපි සපයන්න ඕන වෝල්ටීයතාවය වෝල්ට් 0.7ට වඩා වැඩි වෙන්න ඕන. මේක ජර්මේනියම් වලින් නම් හදලා තියෙන්නේ. ඒ කියන්නේ මේ pn සංදිය ජර්මේනියම් වලින් හදලා තියෙනවා නම් මේක ඉදිරි නැඹුරු කරාම ලබා දෙන වෝල්ටීයතාවය වෝල්ට් 0.3ට වඩා වැඩි වුණොත් තමයි මේ හායිත ප්‍රදේශය හරහා විදුලිය ගමන් කරන්නේ. එහෙම නැත්නම් ධාරාවක් ගමන් කරන්නේ. එහෙනම් විශේෂයෙන් ඔයා මේ කාරණේ මතක තියාගන්න ඕන. මේ ඩයෝඩ වල භාවිත දෙකක් තියෙනවා. එක භාවිතයක් තමයි ප්‍රත්‍යාවර්ත ධාරාවක් සරල ධාරාවක් බවට පත් කරනවා. එහෙම නැත්නම් ඍජුකරණය සඳහා අපි මේ ඩයෝඩ පාවිච්චි කරනවා. ප්‍රත්‍යාවර්ත ධාරාවක් සරල ධාරාවක් කරන එකට අපි කියන්නේ පුතේ ඍජුකරණය කරනවා කියලා. ඉතින් අන්න ඒ සඳහා අපි මේ ඩයෝඩ පාවිච්චි කරනවා. ඊට අමතරව අපි ඩයෝඩ පාවිච්චි කරනවා මොකටද? මේකේ එක පැත්තකට ධාරාවක් යවන්න ඕන නම්. දැන් ඔයා දන්නවනේ ඉදිරි නැඹුරුවේදී පමණයිනේ ධාරාව ගමන් කරන්නේ. පසු නැඹුරුවේදී ධාරාව ගමන් කරන්නේ නැහනේ. එහෙනම් එක් දිශාවකට පමණක් ධාරාව ගමන් කිරීම සඳහා අපි යොදා ගන්නවා සංදි ඩයෝඩ. එහෙනම් සංදි ඩයෝඩ වල ප්‍රධාන භාවිත දෙකක් තියෙනවා. එකක් තමයි එක් දිශාවකට පමණක් ධාරාව ගමන් කිරීමට අපි මෙයාව යොදා ගන්නවා. අනිත් එක තමයි ඍජුකරණය හේවත් ප්‍රත්‍යාවර්ත ධාරාවක් සරල ධාරාවක් බවට පත් කිරීමට අපි මේ ඩයෝඩ යොදා ගන්නවා. දැන් අපි පොඩ්ඩක් ඉගෙන ගමු මොකද්ද ප්‍රත්‍යාවර්ත ධාරාවක් කියන්නේ මොකද්ද සරල ධාරාවක් කියන්නේ කියන එක. ප්‍රත්‍යාවර්ත ධාරාවක් කියලා කියන්නේ කාලයත් සමග ධාරාවේ දිශාව වෙනස් කර ගන්නා ධාරාවලට. සරල ධාරාවක් කියලා කියන්නේ කාලයත් එක්ක ධාරාවේ දිශාව වෙනස් කරගන්නේ නැති ධාරාවලට. මෙහිදී ඔයාලට සරලව කිව්වොත් එහෙම ප්‍රත්‍යාවර්ත ධාරාවේ ධන ඍණ ભેදයක් නැහැ. හැබැයි සරල ධාරාවේ ධන ඍණ ભેදයක් තියෙනවා කියන එකත් ඔයා මතක තියාගන්න ඕන. ඉතින් ඔයාගේ ගෙදර තියෙන සියලුම ඉලෙක්ට්‍රොනික උපකරණ වැඩ කරන්නේ සරල ධාරාවෙන්. හැබැයි නිවසට විදුලිය සපයන්නේ ඔයා දැනටමත් දන්නවා ප්‍රත්‍යාවර්ත ධාරාවක් විදිහට. එහෙනම් අපේ ඉලෙක්ට්‍රොනික උපකරණ සියල්ල වැඩ කරන්නේ සරල ධාරාවෙන්. හැබැයි ගෙදරට හම්බ වෙන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවක්. අපි මේ ප්‍රත්‍යාවර්ත ධාරාව සරල ධාරාවක් කරගෙන තමයි අපේ ඉලෙක්ට්‍රොනික උපාංග ටික වැඩ කරගන්නේ. ඉතින් ඒ සඳහා අපිට යොදා ගන්න පුළුවන් ඩයෝඩ. ඉතින් ප්‍රත්‍යාවර්ත ධාරාවක් සරල ධාරාවක් කරනවට අපි කියන්නේ ඍජුකරණය කියලානේ. ඉතින් ඍජුකරණය අපිට ආකාර දෙකකින් කරන්න පුළුවන් ප්‍රධාන වශයෙන්. පළවෙනි එක තමයි අර්ධ තරංග ඍජුකරණය. අර්ධ තරංග ඍජුකරණයේදී අපි යොදාගන්නේ එක ඩයෝඩයක්. එහිදී වෙන වැඩේ තමයි අර ප්‍රත්‍යාවර්ත ධාරාවේ පැවතිච්ච අර්ධ දෙකෙන් එකක් මොකද්ද වෙන්නේ ඍජුකරණයට ලක් කිරීමක් අපි සිද්ධ කරනවා. ඉතින් ඔයා මෙන්න මේ ප්‍රස්ථාරයේ හැඩය විශේෂයෙන් මතක තියාගන්න ඕන. මීට ඉහත අපි ඉගෙන ගත්ත ප්‍රත්‍යාවර්ත ධාරාවේ ප්‍රස්ථාරය විශේෂයෙන් මතක තියාගන්න ඕන. ඊළඟට සරල ධාරාවේ ප්‍රස්ථාරය මතක තියාගන්න ඕන.
ඊළඟට මේ අර්ධ තරංග ඍජුකරණයේ ප්‍රස්ථාරයත් ඔයා දැනගන්න ඕන. ඔයා මේ රූපස්ථාන බැලුවම් පේනවා මෙහිදී යොදාගෙන තියෙන්නේ එක ඩයෝඩයක් කියන එක. එහෙනම් අර්ධ තරංග ඍජුකරණයට අපි යොදාගන්න එක ඩයෝඩයයි. එහිදී ප්‍රත්‍යාවර්ත ධාරාව කොහොමද වෙනස් වෙන්නේ කියන එක මෙන්න මේ ප්‍රස්ථාරයෙන් ඔයා අවබෝධ කරගන්න ඕන. සහ මේ ප්‍රස්ථාරය ඔයා මතක තබා ගන්න ඕන. ඊළඟට අපි බලමු පූර්ණ තරංග ඍජුකරණය කියන්නේ මොකක්ද කියන එක. වචනෙන්ම තියෙනවා පූර්ණ තරංග ඍජුකරණය. තරංගය සම්පූර්ණයෙන්ම ඍජුකරණයට ලක් කරනවා කියන එක. දැන් ඔයාලට මේ රූපස්ථාන බැලුවම් පේනවා එක පැත්තක ඉන්නවා ප්‍රත්‍යාවර්ත ධාරාව. අනෙක් පැත්තේ ඉන්නවා ප්‍රත්‍යාවර්ත ධාරාවෙන් අනතුරුව සෑදිච්ච එහෙම නැත්නම් පූර්ණ තරංග ඍජුකරණයෙන් සෑදිච්ච ප්‍රස්ථාරය. එතකොට පූර්ණ තරංග ඍජුකරණයට අපි යොදා ගන්නවා ඩයෝඩ 4ක්. මේ ඩයෝඩ 4 සෙට් කරන ක්‍රමයට අපි කියන්නේ සේතු ක්‍රමයට මේ ඩයෝඩ සෙට් කරනවා කියලා. ඔයා මේ රූපසටහන අධ්‍යයනය කරන්න. මේ විදිහට ඩයෝඩ 4 සෙට් කරනකොට අපි කියන්නේ සේතු ක්‍රමයට ඩයෝඩ 4 සෙට් කරනවා කියලා. එතකොට එක පැත්තකින් ප්‍රත්‍යාවර්ත ධාරාව ලබා දෙනවා කාලයත් එක්ක ධන ඍණ වෙනස් වෙනවා. අනිත් පැත්තෙන් එළියට එනවා ඍජුකරණයට ලක් වෙච්ච ධාරාව ඒකේ ධන ඍණ වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් පුතේ තේරුම් ගන්නවා ප්‍රත්‍යාවර්ත ධාරාව පූර්ණ තරංග ඍජුකරණයට ලක් කරාම අන්න අපිට හම්බ වෙනවා මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක්. එහෙනම් මෙහිදී ඔයා මතක තියාගන්න ඕන කාරණේ තමයි පූර්ණ තරංග ඍජුකරණයට ලක් කරාම ඒ එළියට එන අවුට්පුට් එක එහෙම නැත්නම් ඒ ධාරාවේ අපිට ධන ඍණ ભેදයක් දක්නට ලැබෙනවා. එහෙම නැත්නම් ධන ඍණ වෙනස් වෙන්නේ නැහැ. එහිදී අතනදී වෙනස් වෙනවා. ඒ කියන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවේ වෙනස් වෙනවා. පූර්ණ තරංග ඍජුකරණයට ලක් කරාම වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ඔයා මෙන්න මේ කාරණේ සහ මේ ප්‍රස්ථාරයේ හැඩය මතක තියාගන්න ඕන. අපිට මේ පූර්ණ තරංග ඍජුකරණයට ලක් වෙච්ච ධාරාවක් හෝ අර්ධ තරංග ඍජුකරණයට ලක් වෙච්ච ධාරාවක් අපේ ගෙදර තියෙන විද්‍යුත් උපාංග සඳහා පාවිච්චි කරන්න බෑ. මොකද ඒක තවදුරටත් සුමට කරන්න ඕන. ඒක තවදුරටත් සරල ධාරාවක් බවට පත් කරගන්න ඕන. ඉතින් අපි ඒ සඳහා යොදා ගන්නවා ධාරිත්‍රක කියන ඉලෙක්ට්‍රොනික උපාංග නැත්නම් කැපැසිටර්ස්. ඇත්ත කැපැසිටර් එකකුත් මෙතෙන්දී පෙන්눔 කරනවා. මේ කැපැසිටර් එක කාර්යය මොකද්ද? මේ ධාරිත්‍රකයක කාර්යය මොකද්ද? ධාරිත්‍රකයක් කරන්නේ විද්‍යුත් ආරෝපණ తాවකාලිකව ගබඩා කරලා තියාගන්නවා. එයාට පුළුවන් විද්‍යුත් ආරෝපණ తాවකාලිකව ගබඩා කරලා තියාගන්න. ඉතින් ඔයාට මේ ඉහත ප්‍රස්ථාරයෙන් පේනවා අර්ධ තරංග ඍජුකරණයට ලක් කරපු ධාරාවක් සුමටනය කරලා තියෙන විදිහ එහෙම නැත්නම් ඒකට ධාරිත්‍රකයක් සම්බන්ධ කරලා තියෙන විදිහ. ඉතින් ඊට අදාළ ප්‍රස්ථාරයත් ඊට එහා පැත්තෙම පෙන්눔 කරලා තියෙනවා. ඊළඟට පහලින් පෙන්눔 කරන්නේ අන්න අපිට ඉතාම වැදගත් වෙන එක පූර්ණ තරංග ඍජුකරණයට ලක් කරපු ධාරාවක් සුමටනය කරලා තියෙනවා ධාරිත්‍රකයක් යොදාගෙන. එහිදී ප්‍රස්ථාරයේ හැඩය අර අර්ධ තරංග ඍජුකරණයටත් වඩා හොඳින් සරල ධාරාවට ලං වෙලා තියෙන බවක් තමයි අපිට පෙන්눔 කරන්නේ. එහෙනම් මතක තියාගන්න මෙන්න මේ පූර්ණ තරංග ඍජුකරණයට ලක් කරපු සුමට ධාරාවක් තමයි අපි යොදාගන්නේ අපේ නිවසේ තියෙන ඉලෙක්ට්‍රොනික උපාංග ක්‍රියා කරවීම සඳහා. එහෙනම් මම මෙතෙන්දී අවසාන වශයෙන් ඔයාලට කියනවා ඔයා දැනගන්න ඕන ප්‍රස්ථාර කීපයක් තියෙනවා. විභාගෙට මේ ප්‍රස්ථාර අහනවා. මොනවාද? ප්‍රත්‍යාවර්ත ධාරාවේ ප්‍රස්ථාරය, සරල ධාරාවේ ප්‍රස්ථාරය, අර්ධ තරංග ඍජුකරණයේ ප්‍රස්ථාරය, පූර්ණ තරංග ඍජුකරණයේ ප්‍රස්ථාරය, අර්ධ තරංග ඍජුකරණයේ සුමටනය කරපු ප්‍රස්ථාරය, පූර්ණ තරංග ඍජුකරණයේ සුමටනය කරපු ප්‍රස්ථාරය. ඔක්කොම ප්‍රස්ථාර කීයද? ප්‍රස්ථාර 6යි. මෙන්න මේ ප්‍රස්ථාර 6 ඔයාගේ ඔළුවේ තියෙන්න ඕන. ඊළඟට අපි සාකච්ඡා කරනවා තවත් ඩයෝඩ විශේෂයක්. මේ ඩයෝඩ ජාතිය තමයි ආලෝක විමෝචක ඩයෝඩය. එහෙම නැත්නම් අපි කෙටියෙන් කියනවා මේකට LED බල්බ් කියලා නේද? LED බල්බ් කියලා කියනවා. ඇත්තටම මේක බල්බයක් නෙවෙයි. මොකද්ද මේක? ඩයෝඩයක් නේ. light emitting diode. අපි ඉංග්‍රීසියෙන් ඒකේ දිගු තේරුම කිව්වොත් light emitting diode. එහෙම නැත්නම් LED. එහෙම නැත්නම් මේක ආලෝක විමෝචක ඩයෝඩයේ වශයෙන් අපි හඳුන්වනවා. එහෙනම් මේක ඩයෝඩයක්. මේක බල්බ් එකක් නෙවෙයි. ඔයා හොඳින් අවබෝධ කරගන්න ඕන. මේකේ තියෙන විශේෂත්වය මොකද්ද? මේක PN සංදියක් මෙතන තියෙන්නේ. හැබැයි මේ PN සංදිය අසල ආලෝකය නිකුත් වෙනවා. මේ PN සංදිය ඉදිරි නැඹුරු කරපු ගමන් මොකද්ද වෙන්නේ? ආලෝකයක් නිකුත් වෙනවා. ඒක තමයි මෙයාගේ තියෙන විශේෂ ලක්ෂණය වෙන්නේ. ඉතින් මේ LED බල්බ් එකේ අපි සාමාන්‍ය විවහාර කියන්නේ LED බල්බ් එක කියලානේ. ඇත්තටම මේක බල්බයක් නෙවෙයිනේ. එතකොට මේ LED එකේ සංකේතය ඔයා අවබෝධ කරගන්න ඕන. සාමාන්‍ය ඩයෝඩ් එක සංකේතයම තමයි. හැබැයි ඊතල දෙකක් ඉහළට නිකුත් කරලා තියෙනවා. ඒකේ අදහස ආලෝකය නිකුත් වෙනවා කියන එක.
එතකොට මේකේ ඇනෝඩේ සහ කැතෝඩේ අපි හොයාගන්නේ කොහොමද? සාමාන්‍යයෙන් LED එක්ක දිගාග්‍රය අපි හඳුන්වන්නේ ඇනෝඩේ වශයෙන්, කෙටි අග්‍රය අපි හඳුන්වන්නේ කැතෝඩය වශයෙන්. ඉතින් ඒකේ යටින් බැලුවමත් අපිට ඒක ඇනෝඩයයි කැතෝඩයයි අපිට හඳුනා ගැනීමට පහසුවක් දීලා තියෙනවා. අර කැපුම් ධාරයක් තියෙනවා. ඒ පැත්තේ තියෙන්නේ කැතෝඩය, අනිත් පැත්තේ තියෙන්නේ ඇනෝඩය. ඉතින් එහෙනම් මතක තියාගන්න LED කියලා කියන්නේ ඩයෝඩ් විශේෂයක්. මෙයාගේ විශේෂත්වය තමයි මේක ඉදිරි නැඹුරුවක් කරවුවොත් එහෙම PN සංදිය හරහා ආලෝකය නිකුත් කරනවා කියන එක. ඊළඟට අපි සාකච්ඡා කරමු තවත් වැදගත් ඉලෙක්ට්‍රොනික උපාංගයක් ගැන. ඒ තමයි ට්‍රාන්සිස්ටරය. එතකොට මේ ට්‍රාන්සිස්ටරයක් ගොඩනගන්නේ කොහොමද? ට්‍රාන්සිස්ටරයක් ගොඩනගන්නේ PN සංදි දෙකක් එකිනෙක හා එකතු කරලා. එහෙනම් ඔයා විශේෂයෙන් මතක තියාගන්න ඕන ට්‍රාන්සිස්ටරයක් අපි ගොඩනගා ගන්නේ PN සංදි දෙකක් එකතු කිරීමෙන්. එතකොට ට්‍රාන්සිස්ටර් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි NPN ට්‍රාන්සිස්ටර්, අනිත් එක තමයි PNP ට්‍රාන්සිස්ටර්. එතකොට NPN ට්‍රාන්සිස්ටර් අපි කොහොමද ගොඩනගා ගන්නේ? ඔයාට පේනවා මේ රූපසටහන බැලුවමත් P වර්ගයේ කොටස් දෙක ඇතුළට ඉන්න විදිහට එකතු කරලා තනි P එකක් හදා ගන්නවා. නේ? N දෙක දෙපැත්තට එන විදිහට P දෙන්නම එක පැත්තට එන විදිහට අරගෙන P දෙන්න එකතු කරලා තනි P එකක් හදා ගන්නවා නේද? එතකොට අපි හඳුන්වනවා මේක NPN වශයෙන්. ඊළඟට PNP ට්‍රාන්සිස්ටර් අපි කොහොමද හදාගන්නේ? N වර්ගයේ දෙන්න. මෙතන නම් මේ කොළ පාටට තියෙන N වර්ගයේ දෙන්න ඇතුළට හිටින විදිහට එකතු කරලා හදා ගන්නවා. N වර්ගයේ එකක් හදා ගන්නවා. එතකොට අපිට එනවා PNP. එහෙනම් තේරුම් ගන්න ඔයා NPN ට්‍රාන්සිස්ටර් තියෙනවා, PNP ට්‍රාන්සිස්ටර් තියෙනවා. ඊළඟට මේකේ සංකේත දෙක. නේද? ඒක විශේෂයෙන් මතක තියාගන්න ඕන. NPN ට්‍රාන්සිස්ටර් එක සංකේතවලදී ඔයාට පේනවා මේ සංකේතය තුල ඊතලයක් පහළට යොමු කරලා තියෙනවා. මෙන්න මේ ඊතලය පහළට යොමු කරලා තියෙනවා නම් අපි මේ ට්‍රාන්සිස්ටරය හඳුන්වන්නේ NPN ට්‍රාන්සිස්ටරය වශයෙන්. ඊළඟට PNP ට්‍රාන්සිස්ටරයේ සංකේතය දිහා බැලුවොත් මේ ට්‍රාන්සිස්ටරයේ සංකේතය අපිට පේනවා ඊතලයේ ඇතුළට තමයි තියෙන්නේ. එහෙනම් PNP ට්‍රාන්සිස්ටර් වල මේ ඊතලයේ ඇතුළට තියෙනකොට NPN ට්‍රාන්සිස්ටරයේ ඊතලය පහළට තියෙනවා. ඊළඟට මේ ට්‍රාන්සිස්ටර් එක තියෙනවා ප්‍රධාන අග්‍ර තුනක්. මේ අග්‍ර තුන තමයි බේස්, කනෙක්ටර්, එමිටර්. මොකද්ද මේකේ සිංහල වචන සෙට් එක? පාදම, විමෝචකය, සංග්‍රාහකය. එහෙනම් මොකද්ද පාදම, මොකද්ද විමෝචකය, මොකද්ද සංග්‍රාහකය? පුතේ මතක තියාගන්න මෙහෙමයි. විමෝචකය කියලා කියන්නේ ඔය ඊතලයේ තියෙන අග්‍රය. නේ? ඊතලයේ තියෙන අග්‍රය තමයි විමෝචකය කියලා කියන්නේ. එතකොට ඔය ඉහළට යොමු වෙන අග්‍රය තමයි සංග්‍රාහකය කියලා අපි හඳුන්වන්නේ. ඔය මැදින් එන අග්‍රය තමයි අපි හඳුන්වන්නේ පාදම. එහෙම නැත්නම් බේස් එක කියලා. එහෙනම් අග්‍ර තුනයි විමෝචකය, සංග්‍රාහකය සහ පාදම. මේ ඉහත රූපසටහන් දෙකට ඔයා අවධානය යොමු කරන්න. දැන් පුතේ මෙහෙම දෙයක් තියෙනවා. මොකද්ද? සාමාන්‍යයෙන් ධාරාව ගලාගෙන යන්නේ එක්ක සංග්‍රාහකයේ සිට විමෝචකයට, එහෙම නැත්නම් විමෝචකයේ සිට සංග්‍රාහකයට. කියන්නේ ධාරාව මෙන්න මේ අග්‍ර දෙක හරහා තමයි ගමන් කරන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම බලමු PNP ට්‍රාන්සිස්ටර් වල කොහොමද ධාරාව ගලන්නේ කියන එක. ඔයා මේ රූපසටහනට අවධානය යොමු කරන්න. PNP ට්‍රාන්සිස්ටර් එක ධාරාව ගලන්නේ විමෝචකයේ සිට සංග්‍රාහකය දක්වා. හැබැයි NPN ට්‍රාන්සිස්ටර් එක ධාරාව ගලන්නේ සංග්‍රාහකයේ සිට විමෝචකය දක්වා. ඉතින් මේවා ප්‍රශ්න කරන්න පුළුවන් ඔයාට විභාගෙට. ඊළඟට PNP ට්‍රාන්සිස්ටර් එක වාහක විදිහට කුහර තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට කුහර ගමන් කරනවා විමෝචකයේ සිට සංග්‍රාහකයට. NPN ට්‍රාන්සිස්ටර් එක වාහක වෙන්නේ ඉලෙක්ට්‍රෝන. එහිදී ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා විමෝචකයේ සිට සංග්‍රාහකයට. එහෙනම් තේරුම් ගන්න ඔයා මේ ධාරාව සහ වාහක ගලන ආකාරය PNP ට්‍රාන්සිස්ටර් වල සහ NPN ට්‍රාන්සිස්ටර් වල. ඊළඟට මේ ට්‍රාන්සිස්ටර් වල කාර්යය අපි සාකච්ඡා කරවුවොත් එහෙම ට්‍රාන්සිස්ටර් අපි යොදා ගන්නවා සරල ධාරා වර්ධක විදිහට. එහෙම නැත්නම් සංඥා වර්ධක විදිහට අපි ට්‍රාන්සිස්ටර් යොදා ගන්නවා. එහෙම නැත්නම් මේ දෙන්නම එකතු කරලා අපිට කියන්න පුළුවන් මේ ධාරා වර්ධක විදිහට ට්‍රාන්සිස්ටර් ක්‍රියාත්මක වෙනවා කියලා. ඊළඟට මේ ට්‍රාන්සිස්ටර් වලට පුළුවන් ස්විච් එකක් විදිහටත් ක්‍රියාත්මක වෙන්න. එහෙනම් ට්‍රාන්සිස්ටර් එක ප්‍රධාන කාර්යයන් දෙකයි. එකක් තමයි ධාරා වර්ධක විදිහට ක්‍රියාත්මක වෙනවා, අනිත් එක තමයි ස්විච් එකක් විදිහට
ක්‍රියාත්මක වෙනවා. 11 ශ්‍රේණියේ තුන්වෙනි වාරයේ දෙවෙනි පාඩම විද්‍යුත් රසායනය. මේක රසායන විද්‍යා ඒකකයක්. අපි බලමු මේ ඒකකයේ තියෙන ප්‍රධාන විෂය කරුණු මොනවාද කියලා. අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕන අර්ධ ප්‍රතික්‍රියාවක් කියන්නේ මොකක්ද කියලා. අර්ධ ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ යම් රසායනික ප්‍රභේදයක් ඉලෙක්ට්‍රෝන ලබා ගනිමින් හෝ ඉලෙක්ට්‍රෝන පිට කරමින් හෝ වෙනත් ප්‍රභේදයක් බවට පත්වීම නිරූපණය කරමින් ලියා ඇති ප්‍රතික්‍රියාවලට. ඒකේ අදහස මොකක්ද? දැන් ඔයාට මේ රූපසටහනට අවධානය යොමු කරන්න. දැන් අපි සින්ක් ලෝහ කැබැල්ලක් තනුක සල්ෆියුරික් අම්ලයට දැම්මම සිද්ධ වෙන ප්‍රතික්‍රියා තමයි මේ දක්වලා තියෙන්නේ. ඉස්සලාම ඔයාට පේනවා සින්ක් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා සින්ක් දෙකයි ධනායනය හදනවා. එහිදී ඉලෙක්ට්‍රෝන පිට කරලා සින්ක් දෙකයි ධනායනය හැදුවා. ඒ කියන්නේ හිටපු එක්කෙනා නෙවෙයි දැන් ඉන්නේ වෙන ප්‍රභේදයක් තමයි දැන් ඉන්නේ. එහිදී ඉලෙක්ට්‍රෝන පිට කරපු නිසා ඒක අර්ධ ප්‍රතික්‍රියාවක් වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන්. ඊළඟට මේ පිට කරපු ඉලෙක්ට්‍රෝන දෙක හයිඩ්‍රජන් ධනායනත් එක්ක එකතු වෙලා හයිඩ්‍රජන් වායුව නිර්මාණය කරනවා. එහිදී ඉලෙක්ට්‍රෝන එක්කර ගනිමින් වෙනත් ප්‍රභේදයක් බවට පත් වුණා. මේ දෙවෙනි සමීකරණයෙන් ඒක තමයි පෙන්눔 කරන්නේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන එකතු කරගෙන තිබ්බ ප්‍රභේදේ නෙවෙයි වෙනත් ප්‍රභේදයක් බවට පත් වුණානේ. එහෙනම් මේකත් අර්ධ ප්‍රතික්‍රියාවක් වෙනවා. එහෙනම් අර්ධ ප්‍රතික්‍රියාව කොහොමද වෙන්නේ? එක්ක ඉලෙක්ට්‍රෝන පිට කරලා එක්ක ඉලෙක්ට්‍රෝන ලබාගෙන වෙනත් ප්‍රභේද බවට පත් වෙමින් තමයි අර්ධ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කරන එක තමයි රසායනික කෝෂ වලින් සිද්ධ කරන්නේ. රසායනික ශක්තිය අපි විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කරන කෝෂය එහෙනම් මොකක් විදිහටද අපි හඳුන්වන්නේ? විද්‍යුත් රසායනික කෝෂ වශයෙන් අපි හඳුන්වනවා. ඉතින් මේ තියෙන්නේ සරල විද්‍යුත් රසායනික කෝෂයක්. ඔයාලට පේනවා මේකේ තනුක සල්ෆියුරික් අම්ලය දාලා තියෙනවා. එකිනෙකට වෙනස් ලෝහ දෙකක් තියෙනවා. එකක් සින්ක් අනිත් එක කොපර්. ඉතින් ඇමීටරයක් සෙට් කරලා තියෙනවා. එතකොට මෙතින්දි වෙන්නේ ඇමීටරයේ කටුව උත්ක්‍රමණය වෙනවා. ඒකේ අදහස අන්න රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පත් කරා කියන එක. ඉතින් මේක අපි සරල කෝෂයේ වශයෙන් උත් හඳුන්වනවා. මේ කෝෂය කවුද පුතේ ඉස්සල්ලාම නිර්මාණය කරන්නේ? ඇලෙක්සැන්ඩර් වෝල්ටා කියන විද්‍යාඥයා විසින්. එතකොට මේ විද්‍යුත් රසායනික කෝෂයක තියෙන ලෝහ දෙක ඇනෝඩේ සහ කැතෝඩේ විදිහට අපි හඳුන්වනවා. එතකොට අපි කොහොමද මේ ලෝහ දෙකෙන් ඇනෝඩේ වෙන් කරගන්නේ? එහෙම නැත්නම් කැතෝඩේ වෙන් කරගන්නේ? ඉතින් මේකට අපිට උපක්‍රමයක් තියෙනවා. ඒ උපක්‍රමය තේරුම් ගන්න නම් ඔයා සක්‍රියතා ශ්‍රේණිය ගැන අවබෝධයක් තියෙන්න ඕන. එහෙනම් පුතේ අපි යොදා ගන්න ලෝහ දෙකෙන් සක්‍රියතාවයෙන් වැඩි ලෝහය තමයි අපි හඳුන්වන්නේ ඇනෝඩය වශයෙන්. සක්‍රියතාවය අඩු ලෝහය අපි හඳුන්වනවා කැතෝඩය වශයෙන්. දැන් අපි මේ සරල කෝෂයෙන්ම මේ ඇනෝඩය සහ කැතෝඩය වෙන් කරගමු. එතකොට මෙතන තියෙන ලෝහ දෙක මොකක්ද? එකක් යකඩ අනිත් එක කොපර්. එතකොට ඔයාලට පේනවා මේ යකඩ සහ කොපර් ගත්තොත් එහෙම සක්‍රියතා ශ්‍රේණියේ කොපර් වලට වඩා ඉහළින් තමයි යකඩ ඉන්නේ කියන එක. එහෙනම් මෙහිදී ඇනෝඩය වෙන්නේ යකඩ, කැතෝඩය වෙන්නේ කොපර්. ඇනෝඩය ඍණාග්‍රය වශයෙන්ුත් කැතෝඩය ධනාග්‍රය වශයෙන්ුත් හඳුන්වනවා කියන එක ඔයා විශේෂයෙන් මතක තියාගන්න ඕන. ඇනෝඩය ඍණ, කැතෝඩය ධන. කොහොමද ඇනෝඩයයි කැතෝඩයයි වෙන් කරගන්නේ? සක්‍රියතාවයෙන් වැඩි දෙන්න මේ දෙන්නගෙන් ඇනෝඩය වෙනකොට සක්‍රියතාවයෙන් අඩු කෙනා කැතෝඩය වෙනවා. ඊළඟට ඔයා දැනගන්න ඕන වචන කීපයක් තමයි මෙහිදී සාකච්ඡා කරන්නේ අපි. ඒ තමයි ඔක්සිකරණය, ඔක්සිහරණය කියන මෙන්න මේ වචන දෙක පිළිබඳව ඔයා විශේෂයෙන් අවධානයක් යොමු කරන්න ඕන. මොකක්ද ඔක්සිකරණයක් කියලා කියන්නේ? ඔක්සිකරණය කියන්නේ මෙන්න මෙච්චරයි. යම් පරමාණුවකින් හෝ අයනයකින් හෝ ඛණ්ඩයකින්, ඒ කියන්නේ අයන ඛණ්ඩයකින් හෝ ඉලෙක්ට්‍රෝන ඉවත් වෙනවා නම්, පරමාණුවකින් හරි අයනයකින් හරි අයන ඛණ්ඩයකින් හරි ඉලෙක්ට්‍රෝන ඉවත් වෙනවා නම් අපි කියනවා එතන ඔක්සිකරණයක් සිද්ධ වුණා කියලා. ඔක්සිකරණය වන ඉලෙක්ට්‍රෝඩය අපි හඳුන්වන්නේ ඇනෝඩය වශයෙන්. දැන් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ මේ විද්‍යුත් රසායනික කෝෂ වලට පාවිච්චි කරන සන්නායක වලටනේ. එහිදී ඔක්සිකරණය වන, ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරන ඉලෙක්ට්‍රෝඩය අපි හඳුන්වනවා ඇනෝඩය කියලා. එහෙනම් දැන් මෙතන ඔක්සිකරණය වෙන්නේ මොන ලෝහය තුලද, මොන ඉලෙක්ට්‍රෝඩය තුලද? යකඩ තහඩුව අසල තමයි ඔක්සිකරණ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. එහෙනම් අපිට යකඩ මෙතනදී හඳුන්වන්න පුළුවන් ඇනෝඩය විදිහට. ඊළඟට
ඔක්සිහරණය කියන්නේ මොකක්ද කියලා අපි බලමු. ඔක්සිහරණය කියලා කියන්නේ යම් පරමාණුවක් හෝ අයනයක් හෝ අයන ඛණ්ඩයක් හෝ ඉලෙක්ට්‍රෝන ලබා ගනිමින් සිද්ධ වෙනවා නම්, ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක් සිද්ධ වෙනවා නම් අපි හඳුන්වනවා ඒක ඔක්සිහරණයක් කියලා. ඒක අදහස මොකද්ද පුතේ? මොකක් හරි පරමාණුවක් හරි අයනයක් හරි අයන ඛණ්ඩයක් හරි ඉලෙක්ට්‍රෝන ගන්නවා. ගත්තනම් අපි කියන්නේ ඔක්සිහරණය වුණා කියලා නේද? දැන් මෙතන රූපසනාන්ට අවධානය යොමු කරවුවොත් එහෙනම් මේ කොප තහඩුව අසල ඔක්සිහරණයක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා යා අපි හඳුන්වනවා කැතෝඩය වශයෙන්. මොකද කොප ඉලෙක්ට්‍රෝන ගන්න වැඩක් තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් ඔක්සිහරණයක්. එහෙනම් ඒ අග්‍රයට ඒ ඉලෙක්ට්‍රෝඩයට අපි නමක් දානවා කැතෝඩය කියලා. එහෙනම් මේක තේරුම් ගන්න, ඔක්සිකරණය කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරනවා, ඔක්සිහරණය කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. මං ඉස්සෙල්ලත් මේ කතාව ඔයාට කිව්වා. අපි නැවතත් ඕනනම් බලමු. විද්‍යුත් රසායනික කෝෂයක ඇනෝඩය තමයි ඍණාග්‍රය, කැතෝඩය තමයි ධනාග්‍රය. මතක තියාගන්න. ඇනෝඩය ඍණ, කැතෝඩය ධන. මොකේද? විද්‍යුත් රසායනික කෝෂයක. ඊළඟට අපි සාකච්ඡා කරමු විද්‍යුත් විච්ඡේදනය සම්බන්ධව. විද්‍යුත් විච්ඡේදනය සම්බන්ධව ඔයා 9 ශ්‍රේණියෙත් ඉගෙනගෙන තියෙනවා. මෙහිදී ටිකක් වැඩිපුර විස්තර ඉගෙන ගන්නවා. එහෙනම් විද්‍යුත් විච්ඡේදනය කියලා කියන්නේ මොකද්ද? මේ විද්‍යුතේ සන්නායනය කරන ද්‍රාවණයකට හෝ ද්‍රවයකට අපි බාහිරින් විදුලි සැපයුමක් ලබා දීලා මේ ද්‍රවය තුල රසායනික වෙනසක් ඇති කර ගන්නවා. ඉතින් ඕක තමයි අපි කියන්නේ විද්‍යුත් විච්ඡේදනය කියලා. අපි මෙහිදී දීලා තියෙන අදහසට යම් විද්‍යුතේ සන්නායනය කරන ද්‍රාවණයක් හෝ ද්‍රවයක් ඔස්සේ විද්‍යුත් ධාරාවක් යැවීමෙන් පදාර්ථවල රසායනික විපර්යාස ඇති කිරීම තමයි අපි හඳුන්වන්නේ විද්‍යුත් විච්ඡේදනය වශයෙන්. එහෙනම් මේකට ගන්න ද්‍රාවණය අපි හඳුන්වන්නේ විද්‍යුත් විච්ඡේද්‍ය වශයෙන් නේද? එහෙනම් මේකට ගන්න සන්නායක අපි හඳුන්වන්නේ ඉලෙක්ට්‍රෝඩ වශයෙන් නේද? මේ ඉලෙක්ට්‍රෝඩ දෙකට එහෙම නැත්නම් මේ සන්නායක දෙකට අපි විදුලි සැපයුමක් දෙනවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝඩ දෙක ගිල්වලා තියෙන්නේ කොහෙද? විද්‍යුත් විච්ඡේදයක් තුල. මොකද්ද විද්‍යුත් විච්ඡේදයක් කියලා කියන්නේ? විදුලිය ගමන් කරන ද්‍රව හෝ ද්‍රාවණයක්. එහිදී අපිට ඉලෙක්ට්‍රෝඩ විදිහට ගන්න පුළුවන් අක්‍රීය ඉලෙක්ට්‍රෝඩ හෝ සක්‍රීය ඉලෙක්ට්‍රෝඩ. අක්‍රීය ඉලෙක්ට්‍රෝඩ දෙකක් ඔයාගේ සිලබස් එකේ සාකච්ඡා කරනවා. කාබන් හා ප්ලැටිනම්. අනිත් ඔක්කොම ඉලෙක්ට්‍රෝඩ ඒ කියන්නේ ලෝහ සක්‍රීය ඉලෙක්ට්‍රෝඩ වශයෙන් තමයි අපි හඳුන්වන්නේ. මම ඉස්සෙල්ලත් මේ පිළිබඳව සාකච්ඡා කරා. විද්‍යුතේ ගමන් කරන ද්‍රව හෝ ද්‍රාවණ අපි හඳුන්වනවා විද්‍යුත් විච්ඡේද්‍ය විදිහට. යම්කිසි ද්‍රවයකින් හෝ ද්‍රාවණයකින් විදුලිය ගමන් කිරීමට නම් අපි පාඩම් පටන් ගන්නකොටම කිව්වා මොනවාද පවතින්න ඕන? සචල අයන. එහෙම නැත්නම් චලනය වෙන්න පුළුවන් අයන පැවතිය යුතුයි. එහෙනම් මේ කාරණෙත් ඔයා මතක තියාගන්න ඕන. අපි කාර්මිකව සෝඩියම් හදාගන්න කොහොමද කියන එක ඔයා දැනගන්න ඕන. ඒ සඳහා අපි යොදා ගන්න කෝෂයක් තියෙනවා. ඒ තමයි ඩවුන්ස් කෝෂය. ඒතර මේ ඩවුන්ස් කෝෂය තුල විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය කරලා තමයි සෝඩියම් ලෝහය හදාගන්නේ. විලීන සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ලුණු නේද? ලුණු රත් කරලා ද්‍රව බවට පත් කරගත්තම අපි කියනවා විලීන සෝඩියම් ක්ලෝරයිඩ් කියලා. ආන්නේ රත් කරලා ද්‍රව බවට පත් කරගත්ත ලුණු විද්‍යුත් විච්ඡේදනයට ලක් කිරීමෙන් අපිට පුළුවන් හදාගන්න මොනවාද? සෝඩියම් ලෝහය. මෙහිදී අතුරු ඵලයක් විදිහට අපිට ක්ලෝරින් මුණ ගැසෙනවා. ක්ලෝරින් හම්බ වෙනවා. ඊට අමතරව ඔයා දැනගන්න ඕන කාරණයක් තියෙනවා. මේකට ගන්න ඉලෙක්ට්‍රෝඩ දෙක එහෙම නැත්නම් සන්නායක දෙක වෙන්නේ මොනවාද? ධනාග්‍රේ විදිහට අපි පාවිච්චි කරන්නේ ග්‍රැෆයිට්. එහෙම නැත්නම් කාබන් නේ? කාබන් කියන එක තමයි අපි ධනාග්‍රේ විදිහට පාවිච්චි කරන්නේ. ධනාග්‍රේ අපි හඳුන්වන්නේ මෙහිදී ඇනෝඩය විදිහට. විද්‍යුත් විච්ඡේදනයේදී ඇනෝඩය වෙන්නේ ධනාග්‍රය. ඊළඟට මේ විද්‍යුත් විච්ඡේදනයේ ඍණාග්‍ර විදිහට එහෙම නැත්නම් කැතෝඩය විදිහට අපි හඳුන්වන්නේ මොකද්ද? වාණි. වාණි තමයි අපි ගන්නේ මෙහිදී කැතෝඩය විදිහට. ඔයා මෙහිදී තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. විද්‍යුත් විච්ඡේදනයේදී විද්‍යුත් සැපයීමේ ධනාග්‍රයට සම්බන්ධ කරන ඉලෙක්ට්‍රෝඩය ඇනෝඩය වෙනවා. ඍණාග්‍රයට සම්බන්ධ කරන ඉලෙක්ට්‍රෝඩය කැතෝඩය වෙනවා. හැබැයි සරල කෝෂයේ එහෙම නැත්නම් විද්‍යුත් රසායනික කෝෂයේ ওই දෙක මාරු වෙනවා. ඇනෝඩය කියන්නේ ඍණාග්‍රය, එහිදී කැතෝඩය කියන්නේ ධනාග්‍රය. ඒකත් ඔයා විශේෂයෙන් මතක තියාගන්න ඕන කාරණයක් වෙනවා. යම්කිසි ලෝහයක් වායුගෝලයේ තිබ්බොත් එහෙම නැත්නම් වායුගෝලයට හා තෙතමනයට නිරාවරණය වුණොත් එහෙම එහි පුෂ්ඨය රසායනිකව විපර්යාස වලට ලක් වෙනවා. ඔයා උදාහරණයකට හිතන්න අපි ඇණයක් එළිය දාලා තියෙනවා නේද?
එතකොට ඒකේ පුෂ්ඨයේ රසායනික ස්වභාවය වෙනස් වන බව ඔයාට තේරෙනවා. ඉතින් අපි ඕක හඳුන්වන්නේ මොකද්ද? ලෝහ විකාදනයේ වශයෙන්. එහෙනම් මොකද්ද ලෝහ විකාදනය කියලා කියන්නේ? මේ ලෝහයක් වායුගෝලයට හා තෙතමනයට නිරාවරණය කරලා තිබ්බම එහි පුෂ්ඨයේ ඇතිවන රසායනික විපර්යාසය තමයි අපි හඳුන්වන්නේ ලෝහ විකාදනය වශයෙන්. දැන් යකඩ හෝ වානේ විකාදනයට ලක් වුණොත් ඒක අපි වෙන වචනයකින් හඳුන්වනවා. ඒ වචනය තමයි මල බැඳීම කියලා අපි කියන්නේ. එහෙනම් යකඩ හෝ වානේ විකාදනයට ලක්වීම අපි සුවිශේෂීයව හඳුන්වනවා මල බැඳීම වශයෙන්. අපි දන්නවා මල බැඳීම සඳහා සාධක දෙකක් අවශ්‍යයි. එකක් තමයි වාතය, අනිත් එක තමයි ජලය. දැන් අපි ඔප්පු කරන්න යනවා මල බැඳීම සඳහා වාතය අවශ්‍ය බව. මේ සඳහා අපි පරීක්ෂණ ඇටවුම මෙහෙම හදාගමු. අපි ගමු පරීක්ෂණ නල දෙකක්. මේ නල දෙකට අපි දාමු පිරිසිදු යකඩ ඇන දෙකක්. ඔය දාලා තියෙන විදියට. ඊට පස්සේ පළවෙනි පරීක්ෂණ නලයට අපි සිසිල් ජලය දානවා. දෙවෙනි පරීක්ෂණ නලයට අපි දානවා නැට වූ ජලය. ඒ කියන්නේ රත් කරලා ගත්ත ජලය තමයි මෙතනට අපි යොදාගන්නේ. ඊළඟට ඔය දෙවෙනි පරීක්ෂණ නලයට ඉහළින්, ඒ කියන්නේ මේ ජල ස්තරයට ඉහළින් අපි දානවා පොල් තෙල් ස්තරයක්. ඔහොම දාලා අපි ඕක සතියක් විතර තියලා බලනවා කොයි ඇනද මල බැඳෙන්නේ කියලා. ඉතින් අපි දන්නවා මල බැඳීම සඳහා සාධක දෙකක් අවශ්‍යයි. එකක් වාතය, අනිත් එක තමයි තෙතමනය. එතකොට පළවන පරීක්ෂණ නලයට ජලය හම්බ වෙනවද? ඔව් පුතේ. ජලය තුලමනේ තියෙන්නේ. ඉතින් ජලය හම්බ වෙනවා. වාතය හම්බ වෙනවද? ඔව්. ඔය ජලයේ දිය වෙච්ච වාතයක් තියෙනවා. පිටතින් ඕනනම් වාතයට එන්නත් පුළුවන්. එහෙනම් පළවෙනි පරීක්ෂණ නලයට සාධක දෙකම හම්බ වෙන නිසා ඒ ඇණය මල බැඳෙනවා. දෙවන පරීක්ෂණ නලය වෙතට අපි ගමන් කරමු. එහිදී මොකද්ද වෙන වැඩේ? ජලය හම්බ වෙනවද ඒ ඇණයට? ඔව්. ඒ ඇණයට ජලය හම්බ වෙනවා. හැබැයි ඒ ජලය තුල දිය වෙච්ච වාතය තියෙනවද? නැහැ. මොකද මේකට දාන්නේ නැට වූ ජලයනේ. නැට වූ ජලයේ වාතය නැහැ. එහෙනම් එයාට වාතය හම්බ වෙන්නේ නැහැ. ඊට අමතරව පිටතින් වාතය එන්නත් බෑ මේ ඇණය වෙත. මොකද පොල් තෙල් ස්තරයක් දාලා තියෙන නිසා. එහෙනම් වාතය නොමැති වීමෙන් ජලයේ පමණක් තිබීම සෑහෙන්නේ නැහැ මල බැඳීමට. වාතය නොලැබීම නිසා මොකද්ද වෙන වැඩේ? දෙවෙනි පරීක්ෂණ නලයේ තියෙන යකඩ ඇණය මල බැඳෙන්නේ නැහැ. එහෙනම් මේ පරීක්ෂණයෙන් අපි ඔප්පු කරනවා යකඩ මල බැඳීම සඳහා වාතය අත්‍යවශ්‍ය බව. ඊළඟට අපි තවත් පරීක්ෂණයක් කරනවා යකඩ මල බැඳීම සඳහා ජලය අත්‍යවශ්‍ය බව පෙන්වීමේ පරීක්ෂණය. ඉතින් ඇටෝම සකස් කරගන්නේ අපි මෙන්න මේ ආකාරයට. ඔය ආකාරයට කිරලැබ දෙකක් යොදාගෙන ඇන ඔය විදිහට අපි පිරිසිදු යකඩ ඇන සම්බන්ධ කරලා දෙවෙනි අවස්ථාවේ පරීක්ෂණ නලය තුලට අපි යොමු කරලා තියෙනවා නිර්ජලීය කැල්සියම් ක්ලෝරයිඩ්. නිර්ජලීය කැල්සියම් ක්ලෝරයිඩ් කියන රසායනික ද්‍රව්‍ය මේකට යොමු කරලා තියෙනවා. ඊට අමතරව මේ උඩ ගහලා තියෙන ওই කිරලැබ වටේට අපි ග්‍රීස් ආලේප කරන්න ඕන. මොකද මේ පිටතින් මේක ඇතුළට වාතය ගමන් කරන්නේ නැති වෙන විදිහට. හොඳයි. ඉතින් මේ ඇටෝම අපි සතියක් විතර කාලයක් තිබ්බට පස්සේ මොකද්ද වෙන්නේ කියලා බලමු. හොඳයි. සතියකට පස්සේ මේක අපි නිරීක්ෂණය කරවුවොත් එහෙම පළවෙනි අවස්ථාවේ අපි බලන්න ඕන ඔය කිරලැබ වලට ඉහළින් තියෙන යකඩ ඇන කොටස් වලට වාතයත් හම්බ වෙනවා, ජලයත් හම්බ වෙනවා. මොකද වායුගෝලයේ ජල වාෂ්ප තියෙනවා, වාතය තියෙනවා. ඉතින් ඒ කොටස් මල බැඳෙනවා. අපිට දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔය ඇතුළත තියෙන යකඩ ඇන කොටස් කෙසේද මල බැඳීම වෙන්නේ හෝ නොවෙන්නේ කියන එක. හොඳයි. පළවෙනි අවස්ථාවේ පරීක්ෂණ නලයේ තුල තියෙන යකඩ ඇන වලට වාතය හම්බ වෙනවද? ඔව්. ඒ පරීක්ෂණ නලයේ තුල වාතය තියෙනවා. ඒ පරීක්ෂණ නලයේ ඇතුළත ජල වාෂ්ප තියෙනවද? ජලය තියෙනවද? ඔව්. ජලය තියෙනවා. වාතයේ ජල වාෂ්ප තියෙනවනේ. එහෙනම් ඒ යකඩ ඇන කොටස් මල බැඳෙනවද? ඔව්. මල බැඳෙනවා. එහෙනම් පළවෙනි අවස්ථාවේ පරීක්ෂණ නලයේ තුල තියෙන යකඩ ඇන කොටස් මල බැඳීමට ලක් වෙනවා. ඊළඟ දෙවෙනි අවස්ථාවට අපි ගියොත් එහෙම දෙවන අවස්ථාවේ ඇතුළත වාතය තියෙනවා. වාතයේ ජල වාෂ්පත් තියෙනවා, වාතයක් තියෙනවා. එතකොට මේ වාතය සහ ජල වාෂ්ප තියෙන බව ඇත්ත. හැබැයි මේ යකඩ ඇන කොටස් මල බැඳෙන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ? ඉතින් අපි මේකට විශේෂ දෙයක් දැම්මානේ. ඒ තමයි නිර්ජලීය කැල්සියම් ක්ලෝරයිඩ්. මේ නිර්ජලීය කැල්සියම් ක්ලෝරයිඩ් වලට පුළුවන් පුතේ එයාගේ අවට තියෙන ජලය, එහෙම නැත්නම් ජල වාෂ්ප අවශෝෂණය කරගන්න. එහෙනම් මේ දෙවෙනි අවස්ථාවේ පරීක්ෂණ නලය තුල තියෙන ජල වාෂ්ප ටික මෙන්න මේ නිර්ජලීය කැල්සියම් ක්ලෝරයිඩ් අවශෝෂණය කරගත්තා. ඒ නිසා ජලය නොලැබීම නිසා ඒ යකඩ ඇන කොටස් මල බැඳීමට ලක් වෙන්නේ නැහැ. එහෙනම් දෙවෙනි අවස්ථාවේ පරීක්ෂණ නලය තුල තියෙන යකඩ ඇන කොටස් මල බැඳීමට ලක් වෙන්නේ නැහැ. ඇයි හේතුව? එයාට ජලය හම්බ වෙන්නේ
නැතිකම. එහෙනම් අපි මේකෙන් ඔප්පු කරනවා යකඩ මල බැඳීම සඳහා ජලය අත්‍යවශ්‍ය සාධකයක් බව. ඊළඟට මේ යකඩ මල බැඳීමේ ඇනෝඩ් ප්‍රතික්‍රියාව සහ කැතෝඩ් ප්‍රතික්‍රියාව ඔයා දැනගන්න ඕන. ඔයාට මේක ලියන්න පුළුවන් වෙන්නත් ඕන. අපි දන්නවනේ ඇනෝඩ් ප්‍රතික්‍රියාව කියලා කියන්නේ ඔක්සිකරණ ප්‍රතික්‍රියාවක්, කැතෝඩ් ප්‍රතික්‍රියාව කියලා කියන්නේ ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක් කියන එක. ඒතර ඔක්සිකරණය කියව ඉලෙක්ට්‍රෝන පිට කරනවා, ඔක්සිහරණය කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා කියන එක. එතකොට අපි ඇනෝඩ් ප්‍රතික්‍රියාව දිහා බැලුවොත් එහෙම යකඩ ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා Fe2 ධන ආයන හදනවා. අන්න ඇනෝඩ් ප්‍රතික්‍රියාව, ඔක්සිකරණ ප්‍රතික්‍රියාව යකඩ මල බැඳීමේ. යකඩ මල බැඳීමේ කැතෝඩ් ප්‍රතික්‍රියාව පැත්තට ගියොත් එහෙම අර පිට කරපු ඉලෙක්ට්‍රෝන දෙකේ ගානේ ඉලෙක්ට්‍රෝන 4ක් එකතු කරගෙන ජලයයි ඔක්සිජනුයි එකතු වෙලා හයිඩ්‍රොක්සිල් ආයන හදනවා. එහෙම නැත්නම් OH ඍණ ආයන 4ක් හදනවා. අන්න ඉලෙක්ට්‍රෝන එහිදී එකතු කරගත්ත නිසා ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක් තමයි සිද්ධ වුනේ. ඉතින් මේ දෙකම අර්ධ ප්‍රතික්‍රියා දෙකක් කියන එකත් ඔයා මතකේ රඳවා ගන්න ඕන. ඊළඟට ඔයාට කියනවා යකඩ මලවල ලක්ෂණ දක්වන්න කියලා. යකඩ මල කියන්නේ අපි දන්නවා රතු නුඹුරු පැහැති දෙයක් කියන එක. ඊළඟට යකඩ මල කියලා කියන්නේ අපි විද්‍යාත්මකව මේක හඳුන්වන්නේ සජල ෆෙරික් ඔක්සයිඩ් කියලා. විශේෂයෙන් සුවිශේෂීව ඔයා මතක තියාගන්න ඕන මේ සජල ෆෙරික් ඔක්සයිඩ් වල සූත්‍රය. කොහොමද අපි මේක ලියන්නේ? Fe2O3 තිතක් XH2O. මෙහිදී X කියලා කියන්නේ පුතේ ජලානුගාන වෙනස් වෙන්න පුළුවන්. ඒ ජලානුගාන වෙනස් වෙන්න පුළුවන් මේ සජල ෆෙරික් ඔක්සයිඩ් වල. ඒ කියන්නේ ෆෙරික් ඔක්සයිඩ් වල ජලානුගාන වෙනස් වෙන්න පුළුවන් නිසා තමයි මෙතනට අපි X කියලා එකක් දාලා තියෙන්නේ. එහෙනම් යකඩ මල කියන්නේ මොනවාද? සජල ෆෙරික් ඔක්සයිඩ් වලට. සාමාන්‍යයෙන් මල බැඳීමේ වේගය වැඩි කරන්න පුළුවන් දේවල් වලට අපි කියන්නේ සුභකාරක කියලා. කොහොමත් මල බැඳෙනවා. තව මල බැඳීමේ වේගය වැඩි කරන්න පුළුවන් නම් යම්කිසි දෙයකට අපි ඒවට කියනවා සුභකාරක කියලා. දැන් මල බැඳීමේ සුභකාරක වෙන්නේ එකක් අම්ල අනිත් එක ලවණ නේද? එහෙනම් ලවණයි අම්ලයි මල බැඳීමේ වේගය වැඩි කරනවා කියන එක ඔයා මතක තියාගන්න ඕන. භස්ම වලින් කරන්නේ මල බැඳීමේ වේගය අඩු කරන එක. එහෙනම් ඔයා මතක තියාගන්නවා මල බැඳීමේ වේගය වැඩි කරනවා අම්ලයි ලවණයි. ඒවට කියනවා සුභකාරක කියලා. භස්ම කියන්නේ මල බැඳීමේ වේගය අඩු කරන දෙයක්. ඊළඟට මේ යකඩ මල බැඳීමෙන් ආරක්ෂා කරගන්න ආරක්ෂණ උපක්‍රම ප්‍රධාන වශයෙන් අපිට දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ තමයි පුතේ ඇනෝඩීය ආරක්ෂණය සහ කැතෝඩීය ආරක්ෂණය කියලා කියන්නේ. ඉස්සෙල්ලාම අපි බලමු මොකද්ද මේ කැතෝඩීය ආරක්ෂණය කියලා කියන්නේ කියන එක. යකඩ වලට වඩා සක්‍රිය ලෝහයක්. ඒ කියන්නේ සක්‍රියතා ශ්‍රේණියේ යකඩ වලට වඩා ඉහළින් ඉන්න ලෝහයක් එක්ක යකඩ එකට එකතු කරවුවොත් මොකද වෙන්නේ? අර සක්‍රිය ලෝහය ඇනෝඩේ බවට පත් වෙනවා. යකඩ කැතෝඩේ බවට පත් වෙනවා. ඔයා දන්නවා ඇනෝඩ ප්‍රතික්‍රියාවේදී සිද්ධ වෙන්නේ ඔක්සිකරණයක්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරනවා කියන එක. එතකොට මෙහිදී වෙන වැඩේ තමයි අර සක්‍රිය ලෝහය. ඒ කියන්නේ යකඩ වලට වඩා සක්‍රියතාවයෙන් ඉහළින් ඉන්න ලෝහය යකඩ වෙනුවෙන් කැප වෙනවා. යකඩ වෙනුවෙන් කැප වෙනවා. ඒ කියන්නේ යකඩ මල බැඳීමකට ලක් වෙන්නේ එයා ඇනෝඩේ බවට පත් වෙලා එයා ඉලෙක්ට්‍රෝන පිට කරලා එයා ඔක්සිකරණයට ලක් වෙනවා. එහෙනම් යකඩ වෙනුවෙන් කැප වෙන මේ ක්‍රමය අපි හඳුන්වනවා කැපකිරීමේ ආරක්ෂණ ක්‍රමයක් වශයෙන්. එහෙම නැත්නම් මෙතනදී යකඩයේ කැතෝඩයක් වන නිසා කැතෝඩයක් වෙමින් යකඩය ආරක්ෂා වෙන නිසා අපි කියනවා මේකට කැතෝඩීය ආරක්ෂණය කියලා. ඉතින් මේ කැතෝඩීය ආරක්ෂණය කරන ක්‍රම එහෙම නැත්නම් ප්‍රායෝගිකව මේක පාවිච්චි කරන තැන් තමයි ඔය ගැල්වනයිස් කිරීම කියලා අපි හඳුන්වන්නේ. ගැල්වනයිස් කිරීමේදී මොකද්ද වෙන්නේ? මෙහිදී සින්ක් ආලේප කරනවා යකඩ වටා. එතකොට සින්ක් කියන්නේ යකඩ වලට වැඩිය සක්‍රියතාවයෙන් වැඩි ලෝහයක්. එතකොට යකඩ වෙනුවෙන් සින්ක් එහිදී කැප වෙනවා කියන එක ඔයා මතක තියාගන්න ඕන. ඊළඟට අපි සාකච්ඡා කරමු ඇනෝඩීය ආරක්ෂණය සම්බන්ධව. එහිදී කරන්නේ යකඩ ඇනෝඩේ බවට පත්වෙන එක වළක්වන එක. යකඩ අපිට ඇනෝඩේ බවට පත්වන එක වළක්වන්න නම් යකඩත් එක්ක ජලය සහ වාතයට ගැටෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ. ඉතින් මේ සඳහා අපිට තීන්ත ආලේප කරන්න පුළුවන්. එහෙම නැත්නම් ග්‍රීස් ආලේප කරන්න පුළුවන්. ඊට අමතරව ටින් වගේ ලෝහයක් යකඩ මතු පිට ආලේප කරන්න පුළුවන්.
එහිදී විශේෂ දේ මතක තියාගන්න ඔයා මේ ටින් වගේ ලෝහයක් යකඩ මත පිට ආලේප කරලා තියෙනකොට ටින් කියලා කියන්නේ සක්‍රියතාවයෙන් අඩුයි යකඩ වලට වඩා. බැරි වෙලාවත් මේ ටින් ලෝහය හීරුනොත් එහෙම යකඩ ඇනෝඩේ බවට පත් වෙලා ටින්ව ආරක්ෂා කරනවා. ඒක තමයි අපි කියන්නේ ඔය හීරිච්ච සැමන් ටින් එහෙම ගන්න එපා කියලා අපි කියන්නේ. මොකද එහිදී වාතය සහ ජලය ඇතුල් වෙලා මේ සීරීම තුලින් ටින් ආරක්ෂා කරනවා යකඩ. ඒකේ අදහස යකඩ ඇනෝඩේ වෙලා ටින්ව ආරක්ෂා කරනවා නේද? ටින් එතකොට කැතෝඩේ වෙනවා නේ? එතකොට ආරක්ෂා වෙන්නේ ටින් ලෝහය යකඩේ මල බැඳීමට සීග්‍රයෙන් ලක් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ යකඩයට ඇනෝඩේ වෙන්න ඉඩ තියන්නේ නැතුම් එයාව ආරක්ෂා කරගන්න ආරක්ෂණ ක්‍රමයට අපි හඳුන්වනවා ඇනෝඩීය ආරක්ෂණ ක්‍රමය වශයෙන්. එහෙනම් අපි 11 ශ්‍රේණියේ 3 වෙනි වාරයේ 3 වෙනි පාඩමට පිවිසෙමු. ඒ තමයි විද්‍යුත් චුම්බකත්වය සහ විද්‍යුත් චුම්බක පේරණය. මේකත් භෞතික විද්‍යා ඒකකයක්. ගොඩාක් දරුවෝ මැසිවිල් නගනවා මේ පාඩම සම්බන්ධව. ඉතින් මේ පාඩමේ මහා දෙයක් නෑ පුතේ. මේ පාඩමේ තියෙන ප්‍රධාන විෂය කරුණු ටික ලස්සනට මම සාරාංශගත කරලා තියෙනවා. ඔයා ඒ ටික හරියට අවබෝධ කරගන්න, හරියට ඔලුවට දාගන්න. එතකොට ඔයාට මේක අමාරු වෙන එකක් නෑ. ඔයා මෙන්න මේක දැනගන්න ඕනේ ඉස්සෙල්ලාම. යම්කිසි සන්නායකයක් කරා විද්‍යුත් ධාරාවක් ගලා යනකොට ඒ සන්නායක අවට, ඒ සන්නායකයේ අවට චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා කියන එක. එතකොට දැන් කරන්ට් එක යන වයර් එකක් තියෙනවා නම් ඒ වයර් එක වටේට චුම්බක ක්ෂේත්‍රයක් හට ගන්නවා කියන එකනේ මේ කියන්නේ. ඉතින් ඔන්න ඔය හටගන්නා චුම්බක ක්ෂේත්‍රයේ දිශාව, චුම්බක ක්ෂේත්‍රයේ දිශාවක් තියෙනවා. මෙන්න මේ දිශාව අපිට හොයාගන්න පුළුවන් පුතේ මෙන්න මේ නීති දෙකෙන්. එහෙනම් මොකද්ද මම මේ ආයෙත් මේක පැහැදිලි කරගන්න ඔයා කොහොම මොකද්ද මේ කියන්නේ? සන්නායකයකින් ධාරාවක් ගලාගෙන යනකොට සන්නායකයේ අවට චුම්බක ක්ෂේත්‍රයක් හට ගන්නවා. ඉතින් මෙන්න මේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව අපිට මෙන්න මේ නීති දෙකෙන් හොයාගන්න පුළුවන්. මොකද්ද මේ නීති දෙක? එකක් තමයි කස්කුරුප්පු නීතිය. අනිත් එක තමයි ඇම්පියර්ගේ දකුණත් නීතිය. අපි ඉස්සෙල්ලාම බලමු කස්කුරුප්පු නීතිය සම්බන්ධව. කස්කුරුප්පු නීතිය ගැන කතා කරන්න ඉස්සෙල්ලා ඔයා දැනගන්න ඕනේ මොකද්ද මේ කස්කුරුප්පුව කියන්නේ කියලා. සාමාන්‍යයෙන් අර පොරොප්ප ඇබ ගලවන්න අපි යොදාගන්නේ බෝතල් වලට ගහලා තියෙන පොරොප්ප ඇබ ගලවන්න අපි යොදාගන්නේ මෙන්න මේ වගේ උපකරණයක්. ඉතින් මේක අපි හඳුන්වනවා කස්කුරුප්පුව කියලා. ඉතින් අපි කොහොමද මේ කස්කුරුප්පුව යොදාගෙන අර සන්නායකයකින් ධාරාව ගලනකොට එහිදී ඇතිවන චුම්බක ක්ෂේත්‍රය හොයාගන්නේ? එහෙනම් අපි මෙන්න මේ වගේ වැඩක් කරමු. සන්නායකයේ ධාරාව ගලන දිශාවට චලනය වන විදිහට කස්කුරුප්පුව භ්‍රමණය කරනවා. දැන් අපි ඉස්සලාම් තේරුම් ගන්න ඕන සන්නායකයේ කොයි පැත්තේ ඉඳලා කොයි පැත්තටද ධාරාව ගලන්නේ කියන එක. එහෙනම් අන්න සන්නායකයේ ධාරාව ගලන පැත්තට මේ කස්කුරුප්පුව භ්‍රමණය කරවුවොත් එහෙම එම ධාරාව නිසා ඇතිවන චුම්බක ක්ෂේත්‍රය, එහෙම නැත්නම් චුම්බක ක්ෂේත්‍රයේ බල රේඛා ගමන් කරන දිශාව, එහෙම නැත්නම් චුම්බක ක්ෂේත්‍රයේ දිශාව කස්කුරුප්පුව භ්‍රමණය කරන දිශාවට අයත් වෙනවා. අපි දන්නවා ධාරාව ගලන්නේ ධන සිට ඍණට කියලා. අපි ඉස්සල්ලාම දැනගන්න ඕන කොයි පැත්තටද ධාරාව ගලන්නේ කියලා. එතකොට ධාරාව ගලන පැත්තට කස්කුරුප්පුව චලනය කරවුවොත්, එහෙම නැත්නම් භ්‍රමණය කරවුවොත් කස්කුරුප්පුව භ්‍රමණය වන දිශාව තමයි චුම්බක ක්ෂේත්‍රයේ දිශාව වෙන්නේ. අන්න ඕකයි ඔයා තේරුම් ගන්න ඕන. එහෙනම් කස්කුරුප්පු නීතිය හරියට තේරුම් ගන්න ඇති දෙයක් නෑ පුතේ මේකේ. මොකද්ද අපි ඉස්සල්ලාම දැනගන්න ඕන? සන්නායකයේ ධාරාව ගලන්නේ කොහේ ඉඳලා කොහෙටද? ඒ පැත්තට අපි කස්කුරුප්පුව කරවනවා. එහෙම නැත්නම් භ්‍රමණය කරනවා. එතකොට කස්කුරුප්පුව භ්‍රමණය වන දිශාව තමයි චුම්බක ක්ෂේත්‍රයේ දිශාව වෙන්නේ. ඊළඟට අපි බලමු ඇම්පියර්ගේ දකුණත් නීතියෙන් මේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව කොහොමද හොයාගන්නේ කියලා. ඉතින් අපිට මේකට උවමනා වෙන්නේ අපේ දකුණු අත. අපි අර ඉස්සෙල්ලා කතා කරපු කස්කුරුප්පු නීතියටත් වඩා ලේසි. එහිදී කස්කුරුප්පුවක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ඕන අපිට වෙන්නේ දකුණු අත. ඒතර අපි මොකද්ද කරන්නේ? ධාරාව ගලන දිශාවට මහපට ඇඟිල්ල යොමු වෙන පරිදි දකුණු අතින් සන්නායකය අල්ලා ගන්නවා. දැන් මේ රූපසටහනට අවධානය යොමු කරන්න. දකුණු අතින් ධාරාව ගමන් කරන දිශාවට, ඒ කියන්නේ ධන ඉඳලා ඍණට ධාරාව ගමන් කරන්නේ ධන ඉඳලා ඍණටනේ. එතකොට ධාරාව ගමන් කරන දිශාවට දකුණු අතින් මේ සන්නායකය අල්ලා ගන්නවා. එහිදී මහපට ඇඟිල්ල යොමු කරනවා අපි ධාරාව ගලන දිශාවට. ඊට පස්සේ ඉතිරි ඇඟිලි ටික යොමු වෙලා තියෙන දිශාව තමයි චුම්බක ක්ෂේත්‍රයේ දිශාව. නේ? ඉතිරි ඇඟිලි ටික යොමු වෙලා තියෙන දිශාව තමයි චුම්බක ක්ෂේත්‍රයේ දිශාව
වෙන්නේ. ඉතින් හරි සරලයි. සන්නායකය අපි අල්ලගන්නවා දකුණු අතින් ධාරාව ගලන දිශාවට මහපට ඇඟිල්ල යොමු කරනවා. ඉතිරි ඇඟිලි ටික යොමු වෙලා තියෙන දිශාව තමයි එහෙනම් චුම්බක ක්ෂේත්‍රයේ දිශාව වෙන්නේ. ඉතින් අපි මේක හඳුන්වනවා ඇම්පියර්ගේ දකුණත් නීතිය වශයෙන්. දැන් අපි සූදානම් වෙන්නේ තවත් දෙයක් ඉගෙන ගන්න. චුම්බක ක්ෂේත්‍රයක් තුල ධාරාවක් ගන්න සන්නායකයක් තිබ්බම මේ සන්නායකයේ තුල බලයක් ඇති කරනවා පුතේ. බලයක් ඇති කරනවා. හරි සරලව මෙතනින් මේක තේරුම් ගමු අපි. මොකද්ද? ස්ථිර චුම්බකයක් තියෙනවා. මේ ස්ථිර චුම්බකය වටේට චුම්බක ක්ෂේත්‍රයක් පවතිනවා. ඔයා ඒක දන්නවා. ඒ වගේම මේ ස්ථිර චුම්බකයේ අසල අපි තියෙනවා ධාරාවක් ගලන සන්නායකයක්. එතකොට මේ සන්නායකයේ තුල බලයක් ඇති වෙනවා. දැන් මෙතන නම් මේ රතු පාටට තියෙන සන්නායකය එක්කෝ ඉස්සරහා පැත්තට හරි එහෙම නැත්නම් ඇතුල් පැත්තට හරි ගමන් කරන්න සූදානම් වෙනවා. එහෙම නැත්නම් ඒ මත බලයක් ක්‍රියාත්මක වෙනවා. මෙහිදී ඇතිවන බලයේ විශාලත්වය සාධක තුනක් මත තීරණය වෙනවා. අන්න ඒකයි ඔයා තේරුම් ගන්න ඕන. මොනවාද මේ සාධක තුන? එකක් තමයි සන්නායකයේ දිග. මේ සන්නායකයේ මේ චුම්බක ක්ෂේත්‍රය තුල පවතින සන්නායකයේ කොච්චර දිගයිද කියන එකෙන් මේ ඇතිවන බලයේ ප්‍රබලතාවය තීරණය වෙනවා. ඊළඟට චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය. චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය නේද? මේ චුම්බකය කොයිතරම් ප්‍රබලයිද? මේකේ චුම්බක ක්ෂේත්‍රය කොයිතරම් ප්‍රබලයිද කියන එක වැදගත් වෙනවා. ඊළඟ එක තමයි මේ සන්නායකයට සපයන ධාරාව. මේ සපයන ධාරාව මත මෙහිදී ඇතිවෙන බලය වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් චුම්බක ක්ෂේත්‍රයක් තුල සන්නායකයක් තියලා සන්නායකයට ධාරාවක් සැපයුවාම මේ සන්නායකයේ මත බලයක් ක්‍රියාත්මක වෙනවා. මේ බලය තීරණය වෙනවා සාධක තුනක් මත. එකක් තමයි මේට ලබා දෙන ධාරාවේ ප්‍රමාණය. අනිත් එක තමයි සන්නායකයේ දිග. අනිත් එක තමයි මේ චුම්බකයේ චුම්බක ක්ෂේත්‍රයේ තියෙන ප්‍රබලතාවය. දැන් අපි ඉස්සෙල්ලා කතා කරුවානේ ස්ථිර චුම්බකයක් අසල සන්නායකයක් තියලා සන්නායකයට ධාරාවක් සැපයුවාම සන්නායකයේ තුල බලයක් ක්‍රියාත්මක වෙනවා කියලා. අපි දැන් හොයන්න යනවා මෙන්න මෙහිදී ඇතිවන බලයේ දිශාව. මෙහිදී ඇතිවන බලයේ දිශාව අපි හොයන්න සූදානම් වෙනවා. මේ සඳහා අපි තවත් නීතියක් යොදා ගන්නවා. ඒ තමයි ෆ්ලෙමින්ගේ වමත් නීතිය. නේ? ෆ්ලෙමින්ගේ වමත් නීතිය අපි යොදා ගන්නවා. ඇයි මොකටද ෆ්ලෙමින්ගේ වමත් නීතිය අපි යොදාගන්නේ? සන්නායකයක් චුම්බක ක්ෂේත්‍රයක් අසල තියලා සන්නායකයට ධාරාවක් සැපයුවාට පස්සේ එහිදී සන්නායකයේ මත බලයක් ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ බලය ක්‍රියා කරන දිශාව හොයාගන්න තමයි අපි ෆ්ලෙමින්ගේ වමත් නීතිය දාන්නේ. මේකට අපිට උවමනා වෙනවා අපේ වම් අත. ඉතින් ඔයත් මේක අතින් කරලා බලන්න. මේක හරි පහසු දෙයක්. එහෙනම් බලමු පුතේ අපි මොකද්ද කරන්න ඕන? වම් අතේ මහපට ඇඟිල්ල, දබර ඇඟිල්ල හා මැද ඇඟිල්ල එකිනෙකට ලම්බකව තබා ගන්න. මේ රූපස්ථාන විදියට එකිනෙකට මේ තුන් දෙනා ලම්බකව තියා ගන්න ඕන. ඉතින් අපි ධාරාවේ දිශාවට මැද ඇඟිල්ල යොමු කරනවා. ධාරාව ගලන දිශාවට මැද ඇඟිල්ල යොමු කරනවා. චුම්බක ක්ෂේත්‍රයේ දිශාවට සාමාන්‍යයෙන් චුම්බක ක්ෂේත්‍රයේ දිශාව වෙන්නේ N සිට S දක්වා. ඒ කියන්නේ උත්තර ධ්‍රවයේ සිට දක්ෂිණ ධ්‍රවයේ දක්වා අපි යොමු කරනවා දබර ඇඟිල්ල. නේ? දබර ඇඟිල්ල යොමු කරනවා එහෙනම් චුම්බක ක්ෂේත්‍රයේ දිශාවට. ඒ කියන්නේ N සිට S දක්වා. එතකොට මහපට ඇඟිල්ල යොමු වෙලා තියෙන දිශාව තමයි සන්නායකයේ බලය ක්‍රියා කරන දිශාව වෙන්නේ. ඉතින් හරිය ලේසියිනේ පුතේ මේක. මොකද්ද අපි කරන්නේ? වම් අත ගත්තා. වම් අතේ මහපට ඇඟිල්ලයි දබර ඇඟිල්ලයි මැද ඇඟිල්ලයි එකිනෙකට ලම්බකව තියාගත්තා. ධාරාව ගලන දිශාවට මැද ඇඟිල්ල යොමු කරා. ඒ කියන්නේ ධන සිට ඍණ දක්වා මැද ඇඟිල්ල යොමු කරා. චුම්බක ක්ෂේත්‍රයේ දිශාවට දබර ඇඟිල්ල යොමු කරා. ඒ කියන්නේ උත්තර ධ්‍රවයේ සිට දක්ෂිණ ධ්‍රවයට දබර ඇඟිල්ල යොමු කරා. ඊළඟට මහපට ඇඟිල්ල යොමු වෙලා තියෙන දිශාවෙන් එනවා මොකද්ද පුතේ අපිට? බලය ක්‍රියා කරන දිශාව. ඉතින් මේ මොන නීතියද? ෆ්ලෙමින්ගේ වමත් නීතිය. මොකටද අපි මේ ෆ්ලෙමින්ගේ වමත් නීතිය ගන්නෙ? බලයේ දිශාව සොයා ගැනීම සඳහා. ස්ථිර චුම්බක ක්ෂේත්‍රයක් තුල සන්නායකයක් තියලා මේ සන්නායකයට ධාරාවක් සපයලා ඇති කරගන්න බලය උපයෝගී කරගෙන හදපු උපකරණ කීපයක් තියෙනවා. ඒ උපකරණ තමයි පුතේ සරල ධාරා මෝටරය, ශබ්ද විකාශකය වගේ උපකරණ. මෙහෙනම් සරල ධාරා මෝටරය සහ ශබ්ද විකාශකය වැඩ කරන්නේ කොහොමද? ස්ථිර චුම්බක ක්ෂේත්‍රයක් තුල සන්නායකයක් තියලා මේ සන්නායකයට ධාරාවක් සපයලා
මේක වැඩ කරනවා කියන එක ඔයා එහෙම නැත්නම් බලයක් ඇති කරගෙන මේවා වැඩ කරනවා කියන එක ඔයා මතක තියාගන්න ඕන. අපි දන්නවා විදුලිය නිපදවන්න විවිධ ක්‍රම භාවිතා කරනවා. ඒ අතරින් තවත් එක ප්‍රබල ක්‍රමයක් එහෙම නැත්නම් අද ලෝකයේ වැඩිපුර භාවිතා කරන ක්‍රමය සම්බන්ධව තමයි දැන් අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මේක අපි හඳුන්වන්නේ විද්‍යුත් චුම්බක පේරණය කියලා. මොකද්ද විද්‍යුත් චුම්බක පේරණය කියලා කියන්නේ? විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් නිසා සංවෘත පරිපථයක විද්‍යුත් ගාමක බලයක් ඇතිවීම විද්‍යුත් චුම්බක පේරණය විදිහට අපි හඳුන්වනවා. ඉතින් ඕක කොහොම කිව්වම තේරෙන්නේ නැහැ. දැන් මෙහෙම තේරුම් ගන්නකො පුතේ අපි කම්බි දඟරයක් තුල චුම්බකයක් චලනය කරවුවම චුම්බක ශ්‍රාව වෙනස් වෙනවා. එහිදී කම්බි දඟරයේ දෙකලවර විදුලිය නිෂ්පාදනය වෙනවා. ඉතින් ඕක අපි හඳුන්වනවා විද්‍යුත් චුම්බක පේරණය කියලා. දැන් ඔයාලට පේනවා මේ දණ්ඩ චුම්බකයක් තියෙන ඔය කම්බි දඟරය තුල ඔය චුම්බකයේ චලනය කරාම චුම්බක ශ්‍රාව වෙනස් වෙනවා. ඊට අනුරූපව අර කම්බි දඟරයේ දෙකලවර ධාරාවක් නිපද වෙනවා. ඉතින් ඕක අපිට අනිත් පැත්තට කරන්නත් පුළුවන්. ඒ කියන්නේ චුම්බකය ස්ථීර කරලා කම්බි දඟරය චලනය කරවුවත් අපිට මේ වැඩේ කරන්න පුළුවන්. හැබැයි විශේෂයෙන් මතක තියාගන්න ඕන කො චුම්බකයේ හරි කම්බි දඟරයේ හරි මේ දෙකෙන් එකක් අනිවාර්යෙන් චලනය වෙන්න ඕන. චලනය වෙන්නේ නැතුව විදුලි නිෂ්පාදනය කරන්න බෑ. එහෙනම් පුතේ මෙන්න මේ විදිහට විදුලිය නිෂ්පාදනය කරනවට අපි කියනවා එහෙම නැත්නම් මේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා විද්‍යුත් චුම්බක පේරණය වශයෙන්. දැන් මෙහිදී ඇතිවෙන විදුලියේ විශාලත්වය එහෙම නැත්නම් අපි කියනවා ප්‍රේරිත විද්‍යුත් ගාමක බලයේ විශාලත්වය රඳා පවතිනවා සාධක කීපයක් මත. එකක් තමයි දඟරයේ වට සංඛ්‍යාව. මේ දඟරයේ තියෙන පොටවල් සංඛ්‍යාව. එහෙම නැත්නම් වට සංඛ්‍යාව වැඩි වෙන්න ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය වැඩි වෙනවා. ඊළඟට චුම්බකයේ ප්‍රබලතාවය. මේකට ගන්න අපි ස්ථිර චුම්බකයක්. මේ චුම්බකයේ ප්‍රබලතාවය මත ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය හේවත් නිෂ්පාදනය වෙන විදුලිය වෙනස් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊළඟට මේ චුම්බකය හරි මේ දඟරය හරි චලනය කරන වේගය නේ මේක කොයිතරම් වේගෙන් චලනය කරනවද කියන එක මත ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය තීරණය වෙනවා. දැන් අපි ඉහත කතා කරපු ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය නිසා පරිපථය තුලින් ධාරාවක් ගන්නවනේ. එහෙම නැත්නම් විදුලියක් නිෂ්පාදනය වෙනවනේ. ඉතින් මේ ධාරාවේ දිශාව හොයාගන්න අපි තවත් නීතියක් දැන් යොදා ගන්න යනවා. ඒ තමයි ෆ්ලෙමින්ගේ දකුණත් නීතිය. ෆ්ලෙමින්ගේ දකුණත් නීතිය අපි මොකටද එහෙනම් යොදාගන්නේ? ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය නිසා පරිපථයක් තුල ඇතිවෙන ධාරාවේ දිශාව හොයාගන්න. එහෙම නැත්නම් මේ විද්‍යුත් චුම්බක පේරණයේදී ඇතිවෙන ධාරාවේ දිශාව හොයාගන්න තමයි අපි ෆ්ලෙමින්ගේ දකුණත් නීතිය යොදාගන්නේ. ෆ්ලෙමින්ගේ දකුණත් නීතියට අපි ගන්නේ දකුණු අත. මෙහිදී දකුණු අතේ මහපට ඇඟිල්ල, දබරඟිල්ල හා මැදඟිල්ල ඔයා එකිනෙකට ලම්බකව තියාගන්න ඕන. ඊට පස්සේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාවට දබර ඇඟිල්ලත් සන්නායකයේ චලනය වන දිශාවට මහපට ඇඟිල්ලත් යොමු කරවුවම මැදඟිල්ල යොමු වෙලා තියෙන දිශාව තමයි ප්‍රේරිත විද්‍යුත් ධාරාව ගලන දිශාව වෙන්නේ. එහෙනම් මොකද්ද අපි කරන්නේ? දකුණු අතේ මහපට ඇඟිල්ලයි දමරගිල්ලයි මැදගිල්ලයි එකිනෙකට ලම්බකව තියා ගන්නවා. චුම්බක ක්ෂේත්‍රයේ දිශාවට දමරගිල්ල යොමු කරනවා. සන්නායකයේ චලනය වන දිශාවට මහපට ඇඟිල්ල යොමු කරනවා. මැදගිල්ල යොමු වන දිශාවෙන් අපිට එනවා ප්‍රේරිත විද්‍යුත් ධාරාව ගලන දිශාව. එහෙම නැත්නම් ධාරාව ගලන දිශාව. එහෙනම් ඔන්න මේ පාඩමේ තිබ්බ ප්‍රධාන නීති ටික අපි සාකච්ඡා කරලා ඉවර කරනවා. පුතේ මොනවාද නීති තියෙන්නේ? කීයක් නීති තියෙනවද? නීති 4යිනේ තියෙන්නේ පුතේ. කස්කුරුප්පු නීතියයි, ඇම්පියර්ගේ දකුණත් නීතියයි, ෆ්ලෙමින්ගේ වමත් නීතියයි, ෆ්ලෙමින්ගේ දකුණත් නීතියයි. ඉතින් මේ හතර කොහොමද යොදාගන්නේ? මේ හතර භාවිතා කරන්නේ මොනවා හොයාගන්නද කියන එක තමයි ඔයා දැනගන්න ඕන. ඉතින් මේ ෂෝට් නෝට් එකේ තියෙන විදිහට මේක හරියට පාඩම් කරවුවොත් එහෙම මේක අමාරු වෙන්නේ නෑ පුතේ. ඊළඟට අපි බලමු විද්‍යුත් චුම්බක පේරණය ප්‍රායෝගිකව යොදා ගන්න අවස්ථා. විද්‍යුත් චුම්බක පේරණය ප්‍රායෝගිකව යොදා ගන්න අවස්ථා කීපයක් තියෙනවා. ඒවා තමයි පුතේ බයිසිකල් ඩයිනමෝ වේදී, ඒ වගේම සලදඟර මයික්‍රොෆෝන්. සලදඟර මයික්‍රොෆෝනය කියලා කියන්නේ මයික් එකක් කියලා හිතන්නකෝ නේද? සාමාන්‍ය මයික් එකට අපි සාමාන්‍ය මයික් එකක් අපි හඳුන්වන්නේ සලදඟර මයික්‍රොෆෝනය වශයෙන්. ඊළඟට පරිණාමක නේ. මේ පරිණාමක කියලා කියන්නේ විද්‍යුත් චුම්බක පේරණය යොදා ගන්න අවස්ථාවක්. පරිණාමක ගැන අපිට ඉදිරියේ සාකච්ඡා කරන්න තියෙනවා. එහෙනම් මතක තියාගන්න මේ තුන් දෙනා, ඒ කියන්නේ ඩයිනමෝවයි, සලදඟර මයික්‍රොෆෝනයයි පරිණාමකයේදී
පාවිච්චි වෙන්නේ විද්‍යුත් චුම්බක පේරණය. අපි ධාරාවේ ආකාර දෙක ඉස්සෙල්ලා සාකච්ඡා කරා. නැවතත් අපි මේ පිළිබඳව පොඩ්ඩක් සාකච්ඡා කරමු. කාලය සමග ධාරාවේ දිශාව වෙනස් වෙන්නේ නැත්නම් ඒ වගේ ධාරාවක් අපි හඳුන්වන්නේ සරල ධාරාවක් කියලා. කාලයත් එක්ක ධාරාවේ දිශාව වෙනස් වෙනවා නම් ඒ වගේ ධාරාවක් අපි හඳුන්වන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් කියලා. එහෙනම් ධාරාවේ ආකාර දෙකයි. එකක් සරල ධාරාව, අනිත් එක ප්‍රත්‍යාවර්ත ධාරාව. දැන් අපි සාකච්ඡා කරමු පරිණාමකයක් කියන්නේ මොකක්ද කියලා. පරිණාමකයක් කියලා කියන්නේ ප්‍රත්‍යාවර්තක වෝල්ටීයතාවයක් එක් අගයකින් වෙනත් අගයකට වෙනස් කරන්න තියෙන උපකරණයකට. ඒ කියන්නේ පුතේ දැන් ඔයා හිතන්න අපිට වෝල්ට් 230 වෝල්ට් 400 කරන්න ඕනේ. ඉතින් අපිට මේකට යොදා ගන්න පුළුවන් පරිණාමකයක්. එහෙම නැත්නම් වෝල්ට් 230 වෝල්ට් 3ක් කරන්න ඕන. එහෙනම් අපිට මේකට යොදා ගන්න පුළුවන් පරිණාමකයක්. විශේෂ කාරණේ මෙච්චරයි පුතේ. මේකෙදී වෝල්ටීයතාවය වෙනස් කරන්න පුළුවන් ප්‍රත්‍යාවර්ත ධාරාවක විතරයි. ඒ කියන්නේ මේ පරිණාමක වැඩ කරන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවෙන් කියන එක තමයි මේකේ අදහස වෙන්නේ. ඉතින් මේකේ අදහස තමයි ප්‍රත්‍යාවර්ත ධාරාවෙන් විතරයි පරිණාමක වැඩ කරන්න කියන එක. ඉතින් මේ පරිණාමකයේ සංකේත සටහන තමයි ඔය දක්වලා තියෙන්නේ පහලින්. ඒකේ ඔය මැද කළු පාට ඉරි වලින් දක්වලා තියෙන්නේ මේ පරිණාමකයේ තුල පවතිනවා මෘදු යකඩ තහඩු. මෘදු යකඩ තහඩු පවතිනවා. මෙන්න මේ යකඩ තහඩු තමයි ඔය ඉරි කෑලි වලින් දක්වලා තියෙන්නේ. ඔය දඟර දෙකක් තියෙනවා පරිණාමකයේ තුල. එකක් තමයි ප්‍රාථමික දඟරය, අනිත් එක තමයි ද්විතීක දඟරය. ඉතින් මේ දඟර දෙක තමයි ඔය දෙපැත්තෙන් දක්වලා තියෙන්නේ. ඉතින් පුතේ පරිණාමක ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි අධිකර පරිණාමකය, අනිත් එක තමයි අවකර පරිණාමකය. අධිකර පරිණාමක කියලා කියන්නේ අඩු වෝල්ටීයතාවයක් වැඩි වෝල්ටීයතාවයකට ගේන පරිණාමකවලට. අවකර පරිණාමක කියලා කියන්නේ වැඩි වෝල්ටීයතාවයක් අඩු වෝල්ටීයතාවයකට ගෙනියන පරිණාමකවලට. ඉතින් මෙන්න මේ කාරණා ටිකත් ඔයා මතක තියාගන්න ඕන. මේ පරිණාමකවල තියෙන දඟරවල කොට සංඛ්‍යාව සහ විභවාන්තර අතර සම්බන්ධතාවයක් තියෙනවා. ඉතින් මේ සම්බන්ධතාවය අපි මෙහෙම නිරූපණය කරමු. ප්‍රාථමිකයේ පොට සංඛ්‍යාව බෙදීම ද්විතීකයේ පොට සංඛ්‍යාව සමානයි ප්‍රාථමිකයේ විභවාන්තරයේ බෙදීම ද්විතීකයේ විභවාන්තරය. ඉතින් විභාගෙට මේ 4 දෙනාගෙන් 3 දෙනෙක් දීලා එක්කෙනෙක් ඔයාට හොයන්න එන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි මේ සම්බන්ධතාවයට අකුරු යොදාගමු. එහෙනම් කොහොමද අපි මේක කියන්නේ? NP බෙදීම NS සමානයි VP බෙදීම VS. එහෙනම් NP කියන්නේ ප්‍රාථමිකයේ පොට සංඛ්‍යාව, NS කියන්නේ ද්විතීකයේ පොට සංඛ්‍යාව, VP කියන්නේ ප්‍රාථමිකයේ විභවාන්තරය, VS කියන්නේ ද්විතීකයේ විභවාන්තරය. එහෙනම් පරිණාමකයේ තියෙන පොටවල් සංඛ්‍යාව සහ විභවාන්තරය අතර තියෙන සම්බන්ධතාවය තමයි අපිට මේ විදිහට නිරූපණය කරන්න තියෙන්නේ. පුතේ ජවය කියලා කියන්නේ මොකක්ද? ජවය කියලා කියන්නේ කාර්ය කිරීමේ ශීඝ්‍රතාවයට. හැබැයි විද්‍යුත් උපකරණයක ජවය හොයන්නේ අපි විභවාන්තරය ධාරාවෙන් වැඩි කරලා. එහෙම නැත්නම් විද්‍යුත් උපකරණයක කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය හෙවත් ජවය අපි හොයාගන්නේ විභවාන්තරය ධාරාවෙන් වැඩි කරලා. එතකොට මේ පරිණාමකයක ප්‍රාථමිකයේ ජවය, ඒ කියන්නේ ප්‍රාථමික දඟරයේ ඇතිවෙන ජවය සමාන වෙනවලු ද්විතීකයේ තුල ඇතිවෙන ජවයට. ඒ කියන්නේ ද්විතීක දඟරයේ ඇතිවෙන ජවයට. අපි දැනටමත් දන්නවනේ ජවය කියලා කියන්නේ විභවාන්තරය වැඩි කිරීම ධාරාව කියලා. එහෙනම් ප්‍රාථමිකයේ ජවය අපිට නිරූපණය කරන්න පුළුවන් VP වැඩි කිරීම IP විදිහට. ඒ කියන්නේ ප්‍රාථමික දඟරයේ විභවාන්තරය ධාරාවෙන් වැඩි කරනවා. එතකොට අපිට හම්බ වෙනවා ප්‍රාථමිකයේ ජවය. ඊළඟට අපිට ද්විතීකයේ ජවය නිරූපණය කරන්න පුළුවන් VS වැඩි කිරීම IS කියලා. ඒ කියන්නේ ද්විතීක දඟරයේ විභවාන්තරය වැඩි කරනවා ද්විතීක දඟරය තුල ඇතිවෙන ධාරාවෙන්. එහෙනම් ප්‍රාථමිකයේ ජවය ද්විතීකයේ ජවයට සමානයි VP IP සමානයි VS IS. ඉතින් විභාගෙට මේ සම්බන්ධතාවය යොදාගෙන ඔයාගෙන් ප්‍රශ්න කරයි මේකෙන් 3ක් ඔයාට දෙයි එකක් හොයන්න කියලා. එහෙනම් 11 ශ්‍රේණියේ 3 වෙනි වාරයේ 4 වෙනි පාඩම හයිඩ්‍රෝකාබන හා ඒවායේ ව්‍යුත්පන්න. මේක රසායන විද්‍යා ඒකකයක්. අපි බලමු මේ පාඩමේ තියෙන විශේෂ කරුණු මොනවාද කියලා. ඔයාට මතකද කාබනික සංයෝග කියන්නේ මොනවාද කියලා? කාබනික සංයෝග කියලා කියන්නේ කාබන් අඩංගු සංයෝග වලට. නේ? දැන් අපි 10 ශ්‍රේණියේ මුල් පාඩමේ සාකච්ඡා කරා
අපේ ශරීරය තුල එහෙම නැත්නම් සජීව පදාර්ථයේ තියෙන ප්‍රධාන කාබනික සංයෝග ටික. එහෙනම් මතක තියාගන්නවා කාබනික සංයෝගයක් කියලා කියන්නේ කාබන් අඩංගු සංයෝග වලට. ලස්සන වැඩක් තියෙනවා පුතේ. කාබන් අඩංගු උවද කාබනික සංයෝග වෙන්නේ නැති සංයෝග කීපයක් තියෙනවා. ඉතින් මේවා තමයි ඔයාගේ කෙටි ප්‍රශ්න විදිහට අහන්නේ. කාබන් තියෙනවා හැබැයි කාබනික සංයෝගයක් නෙවෙයි. දැන් මොනවාද මේවට තියෙන උදාහරණ? මේවට තියෙන උදාහරණ තමයි කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, සෝඩියම් කාබනේට්, සෝඩියම් බයිකාබනේට්. ඉතින් මේ හතර දෙනාගෙම කාබන් තියෙනවා. හැබැයි මේ හතර දෙනා කාබනික සංයෝග වශයෙන් අපි වර්ග කරන්නේ නෑ කියන එක ඔයාගේ ඔළුවේ තියාගන්න ඕන. ඊළඟට මේ පාඩමේදී අපි සාකච්ඡා කරන්නේ හයිඩ්‍රෝකාබන සම්බන්ධව. හයිඩ්‍රෝකාබනයක් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම කාබන් තියෙන ඒ වගේම හයිඩ්‍රජන් තියෙන සංයෝගවලට. එහෙනම් කාබනුයි හයිඩ්‍රජනුයි එකතු වෙලා තමයි හයිඩ්‍රෝකාබන නිර්මාණය වෙන්නේ. ඉතින් හයිඩ්‍රෝකාබන ආකාර තුනක් තියෙනවා. ඒ තමයි ඇල්කේන, ඇල්කීන සහ ඇල්කයින. ඒ යටතෙන් ඔයාගේ සිලබස් එකට තියෙන්නේ ඇල්කේන සහ ඇල්කීන ගැන සාකච්ඡා කරන්න පමණයි. ඊළඟට ඔයා දැනගන්න ඕන මොකක්ද ඇල්කේනයක් කියන්නේ, මොකක්ද ඇල්කීනයක් කියන්නේ කියන එක. ඇල්කේනයක් කියලා කියන්නේ කාබන් කාබන් අතර ඒක බන්ධන තියෙන සංයෝග වලට. ඇල්කීනයක් කියලා කියන්නේ කාබන් කාබන් අතර ද්විත්ව බන්ධනයක් තියෙන සංයෝග වලට. ඊළඟට ඔයා දැනගන්න ඕන කාරණයක් තමයි ඇල්කේනයක පොදු සූත්‍රය මොකක්ද කියලා. මේ තියෙන්නේ ඇල්කේනයක පොදු සූත්‍රය. CnH2n-2 මේ තමයි ඇල්කේනයක පොදු සූත්‍රය. එහෙනම් අපි සරලතම ඇල්කේනය මෙතේන් කියලා හඳුන්වනවා පුතේ. මෙතේන් සඳහා n සමානයි 1. ඒ කියන්නේ මෙතේන් වල කාබන් තියෙන්නේ 1යි. ඒ අනුව මෙතේන් වල සූත්‍රය වෙන්නේ පුතේ මේ සූත්‍රයට මේ පොදු සූත්‍රයට දැම්මොත් එහෙනම් n කියන තැනට 1 දාන්න නේ තියෙන්නේ. n කියන තැනට 1 දාලා හදලා ගත්තොත් එහෙම මෙතේන් වල සූත්‍රය එනවා CH4 කියලා. ඊළඟට දෙවෙනි ඇල්කේනය තමයි එතේන්. එතේන් කියන්නේ කාබන් පරමාණු දෙකක් තියෙනවා කියන එක. එහෙනම් n සමානයි 2යි. එහෙනම් මේ සූත්‍රයේ n කියන තැනට 2 දැම්මොත් එහෙම අපිට එතේන් වල සූත්‍රය හදා ගන්න පුළුවන්. ඒ තමයි පුතේ C2H6 කියන එක. එහෙනම් මේ පොදු සූත්‍රය වාගේ ඔළුවේ රඳවා ගන්න ඕන. ඊළඟට මේ එතීන් වල ව්‍යුත්පන්න ගැන ඔයා පොඩ්ඩක් දැනගන්න ඕන. සාමාන්‍යයෙන් එතීන් කියලා කියන්නේ පුතේ C2H4 කියන එක. එතකොට ඔයාට පේනවද මේ ක්ලෝරෝඑතීන් කියන එකේදී C2H3Cl වෙලා. ඒ කියන්නේ පුතේ එක හයිඩ්‍රජන් කෙනෙක් අයින් වෙලා එතනට ක්ලෝරින් ඇවිල්ලා තියෙනවා. අන්න එතීන් වලින් හදාගත්ත ව්‍යුත්පන්නයක් ක්ලෝරෝඑතීන්. මොකද්ද උනේ? එතීන් කියන්නේ C2H4 හයිඩ්‍රජන් කෙනෙක් අයින් කරලා එතනට ක්ලෝරින් ආවා. ඒ කියන්නේ මේ 7 වෙනි කාණ්ඩයක ආවා. 7 වෙනි කාණ්ඩයෙන් එනවා කියලා කියන්නේ පුතේ හැලජනයක් නේ. හැලජනයක් එකතු කරගත්තා. බලන්න තව එතීන් වල ව්‍යුත්පන්නයක් තියෙනවා ටෙට්‍රාෆ්ලෝරෝඑතීන්. එහිදී මොකද්ද උනේ? දැන් අපි දන්නවනේ එතීන් කියලා කියන්නේ C2H4. එහිදී හයිඩ්‍රජන් 4 දෙනාම අයින් වෙලා ෆ්ලුවරින් 4ක් එතනට ඇවිල්ලා තියෙනවා. එතකොට මේක අපි හඳුන්වන්නේ ටෙට්‍රාෆ්ලෝරෝඑතීන් කියලා. ඉතින් මේ ඇයි මේ එතීන් වල ව්‍යුත්පන්න අපිට වැදගත් වෙන්නේ? එතීන් වල ව්‍යුත්පන්න වලින් තමයි පුතේ ගොඩාක් නිර්මාණය වෙන්නේ බහු අවයවික. අපි ඉදිරියේ සාකච්ඡා කරන බහු අවයවික ගොඩක් නිර්මාණය වෙනවා එතීන් වල ව්‍යුත්පන්න වලින්. එහෙනම් මෙන්න මේ කාරණේ තමයි ඔයා තේරුම් ගන්න ඕන. ඊළඟට අපි සාකච්ඡා කරමු බහු අවයවිකයක් කියන්නේ මොකක්ද කියලා. බහු අවයවිකයක් කියලා කියන්නේ පුතේ කුඩාණු රාශියක් එකිනෙක හා සම්බන්ධ වෙලා හැදෙන විශාල අණුවට. කුඩාණු අති විශාල සංඛ්‍යාවක් එකිනෙක එකතු වෙලා හැදෙන විශාල අණු අපි හඳුන්වනවා බහු අවයවික වශයෙන්. එහෙම නැත්නම් පොලිම වශයෙන් අපි හඳුන්වනවා. මෙහිදී බහු අවයවික සෑදීමට දායක වන කුඩා අණු එහෙම නැත්නම් සරල අණු අපි හඳුන්වනවා පුතේ ඒකාවයවක වශයෙන්. ඒකාවයවක වශයෙන්. සාමාන්‍යයෙන් බහු අවයවික තුල පවතිනවා මූලික ව්‍යුහ ඒකක. ඒ කියන්නේ බහු අවයවික ගොඩනැගීම සඳහා සහභාගී වන මූලික ව්‍යුහ ඒකක. මෙන්න මේවා අපි හඳුන්වනවා පුතේ පුනරාවර්තන ඒකක. එහෙම නැත්නම් රිපීටිං යුනිට් කියලා. එතකොට මේ සරල අණු වලින් බහු අවයවිකය නිර්මාණය වීමේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා පුතේ බහු අවයවීකරණය කියලා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම ඔයාට කාබෝහයිඩ්‍රේට් වල පිෂ්ඨය එහෙම නැත්නම් පොලිසැකරයිඩ් අපි පිෂ්ඨය කියමුකෝ. එතකොට මේ පිෂ්ඨය කියලා කියන්නේ බහු අවයවකයක්. ඒකේ තියෙන ඒකාවයවකය තමයි පුතේ ග්ලූකෝස්. ඒකේ අදහස තමයි
ග්ලූකෝස් අණු අති විශාල සංඛ්‍යාවක් බහු අවයවීකරණය වීමෙන් පිෂ්ඨය කියන බහු අවයවිකය නිර්මාණය වෙනවා. ප්‍රධාන බහු අවයවික ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ස්වාභාවික බහු අවයවික, අනිත් එක තමයි කෘත්‍රිම බහු අවයවික. ස්වාභාවික බහු අවයවික යටතේ අපිට සාකච්ඡා කරන්න තියෙනවා මේ රබර් කියන බහු අවයවිකය සම්බන්ධව. පුතේ මේ රබර් වල තැනුම් මේකකය. එහෙම නැත්නම් ඒකාවයවකය වෙන්නේ අයිසෝප්‍රීන් කියන ඒකාවයවකය. මේ අයිසෝප්‍රීන් අණු ගොඩාක් බහු අවයවීකරණය වීමෙන් සෑදෙන පොලි අයිසෝප්‍රීන් වලට තමයි පුතේ අපි කියන්නේ රබර් කියලා. එතකොට ඔයා දන්නවා මේ රබර් වල තියෙන ගුණය තමයි ඇදීමේ ගුණය. එහෙම නැත්නම් ප්‍රත්‍යස්ත ගුණය. මෙන්න මේ ප්‍රත්‍යස්ත ගුණය අපිට වෙනස් කරන්න පුළුවන් සල්ෆර් කියන අලෝහය යොදා ගැනීමෙන්. රබර් වලට සල්ෆර් එකතු කිරීමෙන් අනතුරුව ඒ රබර් අපි හඳුන්වන්නේ පුතේ වල්කනයිස් කරපු රබර් කියලා. එහෙනම් වල්කනයිස් රබර් කියන එකේ අදහස මොකද්ද? ඒ රබර් වල තියෙනවා සල්ෆර්. ඇයි සල්ෆර් දාන්නේ? අර ස්වාභාවික රබර් වල තියෙන ප්‍රත්‍යස්ත ගුණය වෙනස් කිරීම සඳහා. තුන්වෙනි වාරයේ අන්තිම පාඩම ජෛව ගෝලය. මේක ජීව විද්‍යා ඒකකයක් පුතේ. ඉතින් මේ පාඩමේ අතිශය විශාල කරුණු රාශියක් තියෙන ඔයාට ඉගෙන ගන්න ජෛව විද්‍යාව යටතේ. හැබැයි මේකෙන් විභාගෙට එයිම කියලා හිතෙන ප්‍රධාන විෂය කරුණු ටික ලස්සනට මම සාරාංශගත කරලා තියෙනවා. ඒ ටිකත් බලා ගන්න. ඊට අමතරව අනිවාර්යෙන් ඔයා මේ පාඩම පිළිබඳ අධ්‍යයනයක යෙදෙන්නත් ඕන. අපි ඉස්සෙල්ලාම බලමු පරිසර පද්ධතියක් කියන්නේ මොකක්ද කියන එක. පරිසර පද්ධතියක් කියන්නේ පුතේ යම් ප්‍රදේශයක ජීවත් වන සියලුම ජීවීන්ද ඔවුන් සමග අන්තර්ක්‍රියා දක්වන අජෛව පරිසරයේද එක්ව ගත් කල අපි හඳුන්වනවා පුතේ අන්න පරිසර පද්ධතියක් කියලා. එහෙනම් පරිසර පද්ධතියක් නම් ඒකේ ජීවීන් ඉන්නත් ඕන, අජීවීන් සිටින්නත් ඕන. අජීවීන් කියලා කියන්නේ වාතය, ජලය, පස වගේ අජීවී දේවල් තියෙන්නත් ඕන. මේ ජීවී සහ අජීවී දේවල් අතර අන්තර්ක්‍රියා වෙන්නත් ඕන. එහෙම වුණොත් අපි ඒක හඳුන්වනවා පරිසර පද්ධතියක් වශයෙන්. පුතේ ඔයා මෙන්න මේක දැනගන්න ඕන. යම් කිසි ගහනයක ඝනත්වයේ කෙරෙහි බලපාන සාධක හතරක් තියෙනවා. ඒ සාධක හතර තමයි පුතේ උපස්සංඛ්‍යාව, මරණ සංඛ්‍යාව, ආගමන සහ විගමන. ඒ කියන්නේ ගහණයට අලුතෙන් කට්ටිය ඉපදෙනවා, ගහණයේ ඉන්න කට්ටිය මැරෙනවා, ගහණයෙන් කට්ටිය ඉවත් වෙලා යනවා. එතකොට අපි කියනවා විගමනය වෙනවා කියලා. ගහණයට අලුතෙන් ජීවීන් එන්න පුළුවන්. එතකොට අපි කියනවා ආගමනය කියලා. මෙන්න මේ සාධක හතර මත ගහන ඝනත්වය එහෙම නැත්නම් ගහණයේ ඉන්න ජීවීන් සංඛ්‍යාව තීරණය වෙනවා. ඊළඟට ඔයා දැනගන්න ඕන මේ ගහන වක්‍ර සම්බන්ධව. මේ තියෙන්නේ පුතේ දර්ශීය ගහන වක්‍රයක්. එතකොට ඔයාට පේනවා දර්ශීය ගහන වක්‍රයක් S හැඩති එහෙම නැත්නම් සිග්මා හැඩති වෙනවා. දර්ශීය ගහන වක්‍රයක පුතේ ප්‍රධාන අවධි හතරක් අපිට නිරූපණය වෙනවා. අවසාන අවධියේදී මේ ගහනය ඉසිලීමේ ධාරිතාවයටත් පැමිණෙනවා. ඔයා විශේෂයෙන් මතක තියාගන්න ඕන. ඔයාට පුළුවන් වෙන්න ඕන මෙන්න මේ අවධි හතර විස්තර කරන්න. එහෙනම් දර්ශීය ගහන වක්‍රයක හැඩය මොකද්ද? S හැඩති එහෙම නැත්නම් සිග්මාකාරයි. ඒකේ අවධි හතරයි. ඒ වගේම හතරවෙනි අවධියේදී ගහනය ඉසිලීමේ ධාරිතාවයට පැමිණෙනවා කියන එකත් ඔයා මතක තියාගන්න ඕන. දර්ශීය ගහන වක්‍රයෙන් මානව ගහන වක්‍රය වෙනස් වෙනවා පුතේ. මානව ගහන වක්‍රය ඔයාට ප්‍රස්ථාරයේ බැලුවම පේනවා J හැඩති ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ. මානව ගහන වක්‍රයේ තියෙන්නේ අවධි දෙකයි. නේ? අවධි දෙකයි පවතින්නේ. එක J හැඩති කියන එකත් ඔයා මතකේ රඳවා ගන්න ඕන. පරිසරයේ පවතින එක් එක් පෝෂී මට්ටම් වලින් ශක්තිය ගලා යනකොට ශක්ති හානියක් සිද්ධ වෙන්න පුළුවන් පුතේ. මේක අපි හඳුන්වනවා ශක්ති උත්සර්ජනය කියලා. දැන් එක් එක් පෝෂී මට්ටම් වලදී සිදුවන ශක්ති අපතේ යාම තමයි එහෙනම් අපි හඳුන්වන්නේ ශක්ති උත්සර්ජන ශීඝ්‍රතාවය හෙවත් ශක්ති උත්සර්ජනය වශයෙන්. දල වශයෙන් මේ අංගය 90ක් පමණ වෙනවා. ඒ කියන්නේ පුතේ එක් පෝෂී මට්ටමක ඉඳලා තවත් පෝෂී මට්ටමකට ශක්තිය ගමන් කිරීමේදී 90ක ශක්ති හානියක් සිද්ධ වෙනවා. ඒ අනුව එක් පෝෂී මට්ටමක ඇති ශක්තියෙන් ඊළඟ පෝෂී මට්ටමට ගමන් කරන්නේ 10%ක ශක්ති ප්‍රමාණයක් පමණයි. දැන් උදාහරණයක් විදියට මේ ගවයා තනකොළ ආහාරයට ගත්ත කියලා කියමුකෝ. අපි කියමු මේ තනකොළවල 100%ක් ශක්තිය තිබ්බා කියලා. එතකොට මේ ගවයාගේ දේහය තුලදී එයා ශක්තිය පිට කරනවා
ශොසනය සඳහා 60%ක් එහෙම නැත්නම් ඒ සඳහා පාවිච්චි කරන ශොසනය සඳහා 60%ක් එයා පාවිච්චි කරනවා. ඒ කියන්නේ එයාගේ ශරීරය තුළ ශක්තිය නිෂ්පාදනය කර ගැනීමේ ක්‍රියාවලියනේ ශොසනය කියන්නේ. ඒකට 60%ක් පාවිච්චි කරනවා. බහිස්රාවී හා මල ද්‍රව්‍ය විදිහට එයා 30%ක් එළියට දානවා. එයාගේ ඇඟ තුල එයාගේ දේහයේ පටක තුල ගබඩා කරගන්න එයා 10%ක් පමණයි. එහෙනම් ලබා ගන්න ශක්තියෙන් එයා ගාව තියාගන්නේ 10%යි. 90%ක් එයා වැය කරනවා එහෙම නැත්නම් පිට කරනවා. ඉතින් මෙන්න මේ ශක්ති හානිය අපි හඳුන්වනවා ශක්ති උත්සර්ජන ශීඝ්‍රතාවය වශයෙන්. ඊළඟට අපි සාකච්ඡා කරමු ගෝලීය උණුසුම ඉහළ යාම සම්බන්ධයෙන්. ගෝලීය උණුසුම ඉහළ යාමට ප්‍රථමයෙන් අපි සාකච්ඡා කරමු මොකක්ද හරිතාගාර ආචරණය කියන්නේ කියලා. එහෙම නැත්නම් ග්‍රීන් හවුස් ඉෆෙක්ට් එක කියන්නේ මොකක්ද කියලා. පුතේ මේ දහවල් කාලයේ පෘථිවියට ලැබෙන තාපයෙන් විශාල ප්‍රමාණයක් හරවා යවනවා අපේ වායුගෝලය විසින්. හැබැයි සමහර වායූන් විසින් මේ සූර්යාගෙන් ලැබෙන තාපයෙන් කොටසක් රඳවා ගන්නවා. එහෙම රඳවා ගන්න පුතේ අපේ පෘථිවියේ රාත්‍රී කාලයට උණුසුම පවත්වා ගැනීම සඳහා. මෙන්න මේක අපි හඳුන්වනවා පුතේ හරිතාගාර ආචරණය කියලා. එතකොට මේ සූර්යාගෙන් හම්බ වෙන තාපයෙන් කොටසක් රඳවා ගන්න වායූන්ට අපි කියනවා හරිතාගාර වායූන් කියලා. මේ තියෙන්නේ හරිතාගාර වායූන්. මොනවාද? කාබන් ඩයොක්සයිඩ්, ජල වාෂ්ප, මෙතේන්, ඕසෝන් සහ ක්ලෝරෝෆ්ලෝරෝ කාබන්. ඉතින් මෙන්න මේ කියන කට්ටිය සූර්යාගෙන් ලැබෙන තාපයෙන් ටිකක් රඳවා ගන්නවා. දැන් ඔයා මොහොතකට හිතන්න මේ කියන වායූන් වායුගෝලයට වැඩිපුර නිකුත් වුණොත් මොකක් වෙයිද? එතකොට මේ වායූන් විසින් වැඩි තාප ප්‍රමාණයක් වායුගෝලය තුල රඳවා ගන්නවා. අන්න එතකොට වෙන වැඩේ මොකද්ද පුතේ? ගෝලීය උණුසුම එහෙම නැත්නම් පෘථිවියේ උණුසුම ඉහළ යනවා. ඉතින් මේක තමයි අපි හඳුන්වන්නේ ගෝලීය උණුසුම ඉහළ යාම කියලා. එහෙනම් මිනිස්යාගේ බලපෑම නිසා විශේෂයෙන්ම මෙන්න මේ වායූන්, ඒ කියන්නේ හරිතාගාර වායූන් වායුගෝලයට වැඩිපුර එකතු වීමෙන් තමයි පුතේ සිද්ධ වෙන්නේ වායුගෝලීය උණුසුම ඉහළ යාම. දැන් මේ ගෝලීය උණුසුම ඉහළ ගියාම වෙන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. හරි? දැන් අපි බලමු මොනවාද කියලා. ඉස්සල්ලාම එක තමයි ග්ලැසියර් දිය වෙන්න පුළුවන්. මේ අයිස් කඳු උත්තර ධ්‍රවයේ දක්ෂිණ ධ්‍රවයේ තියෙන අයිස් කඳු දිය වෙන්න පුළුවන්. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මේ ග්ලැසියර් දිය වෙලා එන වතුර නිසා සාගර ජල මට්ටම ඉහළ යන්න පුළුවන්. ඊට අමතරව පහත් බිම් ජලයෙන් යට වෙන්න පුළුවන්. ඊටත් අමතරව කොරල් පර විනාශ වීම, සාගරයේ උෂ්ණත්වයේ ඉහළ යෑම, ශාකවල ජීවන රටා වෙනස් වීම, ඒ වගේම ගොඩබිම උෂ්ණත්වයේ ඉහළ යාම නිසා ලැබුගිනි ඇතිවීම, ඒ වගේම පුතේ සුලිකුණාටු ඇතිවීම, වර්ෂා රටාවේ වෙනස් වීම ඇතිවීම, සතුන්ගේ සංක්‍රමණ රටාව සහ ජීවන රටාව වෙනස් වීම, මේ වගේ අති විශාල බලපෑම් ප්‍රමාණයක් සිද්ධ වෙන්න පුළුවන් පුතේ මෙන්න මේ ගෝලීය උණුසුම ඉහළ යාම නිසා. ඊළඟට අපි සාකච්ඡා කරමු මේ බැරලෝහ සම්බන්ධව. බැරලෝහ කියලා කියන්නේ පුතේ ලෝහ. හැබැයි මේ වගේ තියෙන විශේෂත්වය තමයි මේ ලෝහවල ඉහළ ඝනත්වයක් හා ඉහළ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයක් පවතිනවා. දැන් උදාහරණයක් විදිහට රසදිය, ආසනික්, ක්‍රෝමියම්, කැඩ්මියම්, ලෙඩ්, තඹ, මැංගනීස්, සින්ක් වගේ ඒවා ගත්තොත් එහෙම අපි මේවා අපිට බැරලෝහ වශයෙන් හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් මේ බැරලෝහවල තියෙන විශේෂත්වය තමයි මේ වගේ ඝනත්වය වැඩි, ඒ වගේම මේ වගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයත් වැඩි. ඉතින් මේවා අපිට කොහොමද හානි වෙන්නේ කියලා තමයි ඊළඟට අපි සාකච්ඡා කරන්න ඕන. දැන් මේ බැරලෝහ ආහාර දාමවල, පුරුක්වල, එහෙම නැත්නම් පෝෂී මට්ටම්වල තැන්පත් වීමේ හැකියාව තියෙනවා. දැන් මේක උදාහරණයක් අරගෙන අපි සාකච්ඡා කරමුකෝ. ඔන්න දැන් ඔයා හිතන්න කර්මාන්ත ශාලාවක් අසල පවතිනවා ජලාශයක් පවතිනවා කියලා හිතන්න. ඉතින් මේ කර්මාන්ත ශාලාවෙන් පිට කරනවා බැරලෝහ. මොන හරි ආසනික් හරි ක්‍රෝමියම් හරි අපි හිතමුකෝ මොන හරි බැරලෝහ කර්මාන්ත ශාලාවෙන් මේ ජලාශයේ තියෙන ජලයට යොමු කරනවා. ඉතින් මේ බැරලෝහ පසට එකතු වෙලා මේ ජලය තුල තියෙන පසට එකතු වෙලා ඒ පසෙන් ගමන් කරනවා ජලජ ශාකවලට. එතකොට ඒවා ජල ශාකවල තැන්පත් වෙනවා. එතකොට පුතේ මේ ජලජ ශාක ආහාරයට ගන්න කුඩා මසුන් ඉන්නවා කියලා ඔයා හිතන්නකෝ. එතකොට අන්න කුඩා මසුන් තුලට මේ බැරලෝහ ටික ගමන් කරනවා.
එතකොට කුඩා මසුන් විශාල ප්‍රමාණයක් කන තව ඊට වැඩිය ටිකක් ලොකු මාළුවෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. එතකොට අන්න ඒ මාළුවාගේ ඇඟට මේ බැරලෝහ ටික ගමන් කරනවා විශාල ප්‍රමාණයක් විශාල සාන්ද්‍රණයක් සහිතව. එතකොට මේ මාළුවාව කන තවත් ලොකු මාළුවෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. එතකොට අන්න ඒ මාළුවා අර වගේ පොඩි මාළුවෝ කීප දෙනෙක් කනවනේ. එතකොට එයාගේ ඇඟේ මේ බැරලෝහ සාන්ද්‍රණය තවත් වැඩි වෙනවා. ඉතින් ඔයා හිතන්න ඒ මාළුවෝ කීප දෙනෙක් අපි ගෙදර ගෙනෙල්ලා උයලා කෑවා කියලා. එතකොට මොකද්ද වෙන වැඩේ? අන්න අපේ ඇඟ තුල බැරලෝහ විශාල ප්‍රමාණයක් සාන්ද්‍රගත වෙනවා. දැන් අපිව කන්න මොකෙක්වත් නැහැනේ ආහාර දාමේ පිටිපස්සෙන්. ඒ නිසා මේ බැරලෝහ අපේ ඇඟ තුල තැන්පත් වෙනවා. ඒ කියන්නේ ආහාර දාමයක ඉහළ පුරුක්වල මේ බැරලෝහ එක්රැස් වෙනවා. මේක අතිශය භයානකයි. මේක අතිශය භයානකයි. ඉතින් මේ විදිහට බැරලෝහ එක්රැස් වෙන එක තමයි අපි හඳුන්වන්නේ ජෛව එක්රැස් වීම කියලා. ඉතින් මේකෙන් විශාල රෝග රාශියක් අපිට ඇතිවීමේ හැකියාව තියෙනවා. එහෙනම් මෙන්න මේ කාරණා ටික ඔයා මතකේ රඳවා ගන්න ඕන. ඊළඟට මේ පරිසර දූෂණය හේතුවෙන් වෙන්න පුළුවන් දෙයක් තමයි ආම්ලික වැසි ඇතිවීම. ආම්ලික වැස්සක් කියන්නේ මොකක්ද කියන එක අපි තේරුම් ගමු පුතේ. සාමාන්‍යයෙන් වර්ෂා ජලයේ pH අගය 5.6ක් විතර වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වර්ෂා ජලය පොඩ්ඩක් ආම්ලික ගතියක් තියෙනවා නේ? පොඩි ආම්ලික ගතියක් තියෙනවා. දැන් 5.6ටත් වැඩිය ආම්ලික වුණොත් pH අගය ඔයිටත් වැඩිය පහළ මට්ටමකට ආවොත් අපි ආන්නේ එක හඳුන්වනවා පුතේ ආම්ලික වැස්සක් කියලා. ඒ කියන්නේ වර්ෂා ජලයේ pH අගය pH 5.6ට වඩා අඩු වීම තමයි අපි හඳුන්වන්නේ ආම්ලික වැස්සක් කියලා. ඉතින් මේ ආම්ලික වැස්ස හේතුවෙන් ගොඩාක් පරිසරයේ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ඉතින් සාගරයේ ඉන්න ජීවීන් මිය යන්න පුළුවන්. ඒ වගේම ශාකවල ප්‍රභා සංශ්ලේෂණය හරියට සිද්ධ වෙන්නේ නැතුන් ශාක මැරිලා යන්න පුළුවන්. ඒ වගේම ඔය ටච් මහල වගේ කිරිගරුඩ වලින් හදලා තියෙන ගොඩනැගිලි විනාශ වෙලා යන්න පුළුවන්. තව තව බලපෑම් ගොඩාක් තියෙනවා. එහෙනම් තේරුම් ගන්න ඔයා ආම්ලික වැස්සක් හේතුවෙන් සිද්ධ වෙන්න පුළුවන් බලපෑම් ප්‍රමාණය වැඩි කියන එක. සූර්යාගෙන් අපේ පෘථිවිය වෙතට පැමිණෙන පාරජම්බූල කිරණ ජීවීන්ට හානි කරයි. මේ පාරජම්බූල කිරණ වළක්වන්න අපේ පෘථිවි වායුගෝලයේ ස්තර ගෝලය තුල පවතිනවා ඕසෝන් කියන වායු ස්තරය. එහෙම නැත්නම් ඕසෝන් කියන වායුව. ඉතින් මේ ඕසෝන් කියන වායු ස්තරය මගින් මොකද්ද කරන්නේ? පාරජම්බූල කිරණ පෘථිවිය තුලට එහෙම වළක්වනවා. හැබැයි මේ ඕසෝන් කියන වායුව විනාශ වෙන්න පුළුවන් මෙන්න මේ වායුන් නිසා. මොනවාද ඒ වායුන්? ක්ලෝරෝෆ්ලෝරෝකාබන්. නේ? ක්ලෝරෝෆ්ලෝරෝකාබන් නිසා, ඒ වගේම නයිට්‍රික් ඔක්සයිඩ් වගේ වායුන් නිසා ඕසෝන් බිඳලා දාන්න පුළුවන්. ඕසෝන් කියලා කියන්නේ පුතේ O3 නේ? O3 ඒ කියන්නේ ඔක්සිජන් පරමාණු 3ක් එකතු වෙලා තමයි ඕසෝන් වායුව ගොඩ නැගෙන්නේ. ඉතින් මේ ක්ලෝරෝෆ්ලෝරෝකාබන් හා නයිට්‍රික් ඔක්සයිඩ් මොකද කරන්නේ? මේ O3 කඩලා දානවා ඔක්සිජන් වලටයි පරමාණුක ඔක්සිජන් වලටයි. ඉතින් එහෙම කරාම ඕසෝන් කියලා වායුවක් නැති වෙනවා. එතකොට පාරජම්බූල කිරණ පෘථිවියට එන්න පුළුවන් ජීවීන්ට හානි සිද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි සාකච්ඡා කරමු ප්‍රභා රසායනික ධූමිකාව කියන්නේ මොකක්ද කියලා. පුතේ ප්‍රභා රසායනික ධූමිකාව කියලා කියන්නේ දුමේ හා මීදුමේ සංයෝජනයක් විදියට හැදෙන ඇස් දැවිල්ල හා පෙනීමට බාධා ඇති කරන කහ පැහැයට හුරු තිමිරය. නේ? එහෙම නැත්නම් පටලය තමයි අපි හඳුන්වන්නේ ප්‍රභා රසායනික ධූමිකාව වශයෙන්. ඊළඟට අපි සාකච්ඡා කරමු සුපෝෂණය කියන්නේ මොකක්ද කියලා. පුතේ මේ සමහර ජලාශවලට වැඩි වැඩියෙන් නයිට්‍රේට් හා ෆොස්ෆේට් අයන එකතු වෙලා එහෙම නැත්නම් ඒ වගේ සාන්ද්‍රණය වැඩි වෙලා මේ ජලයේ විශාල ඇල්ගී වර්ධනයක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම වර්ධනය වෙලා ජලය මත පාවෙන කොළ පැහැති පෙන සහිත ස්තරයක් නිර්මාණය වෙනවා. එතකොට අපි මේක හඳුන්වනවා සුපෝෂණය කියලා. මෙහි අවසාන ප්‍රතිඵලය මල එහෙම නැත්නම් පුතේ මේ ජලාශයේ කිසිදු ජීවියෙක් නොමැති තත්වයට මේ ජලාශය පත් වෙනවා. ඉතින් මේක හරි භයානක තත්වයක් වෙනවා. එහෙනම් සුපෝෂණයට ප්‍රධාන හේතුව තමයි නයිට්‍රේට් හා ෆොස්ෆේට් කියන අයන වැඩිපුර ජලාශවලට එකතු වීම. මෙමගින් ඇල්ගී වර්ධනය වැඩි වෙලා ඒගොල්ලන් ජල ස්තරය මතු පිටට ඇවිල්ලා ඒගොල්ලන් හිරු එළිය ජලය තුලට ගමන් කිරීම වළක්වලා සිද්ධ වෙන මේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා සමස්තයක් විදියට සුපෝෂණය
කියලා. ඊළඟට අපි සාකච්ඡා කරන්න ඕන අර්ථ දැක්වීම් තුනක්. එකක් තමයි කාබන් පිය සටහන. කාබන් පිය සටහන කියලා කියන්නේ පුද්ගලයෙක් එහෙම නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලියක් හෝ ආයතනයක් හේතු කොටගෙන නිශ්චිත කාල පරිච්ඡේදයකදී විමෝචනය වන මුළු කාබන් ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය අපි හඳුන්වනවා කාබන් පිය සටහන කියලා. ඔයා හිතන්න සපත්තු හදන කර්මාන්ත ශාලාවක් තියෙනවා. මේ කර්මාන්ත ශාලාව අවුරුද්දක් තිස්සේ නේ නිශ්චිත කාල පරිච්ඡේදයක් කියන්නේ ඒකයි. අපි හිතමු අවුරුද්දක් කියලා. අවුරුද්දක් තිස්සේ කොච්චර කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් වායු ගෝලයට එකතු කරනවද කියන එක තමයි කාබන් පිය සටහන කියලා කියන්නේ. ඉතින් අපි තිරසාර පරිසරයක් ගැන හිතනවා නම් එහෙම නැත්නම් අපි පරිසරය හොඳින් පවත්වා ගන්න හිතනවා නම් මේ කාබන් පිය සටහන පුළුවන් තරම් වැඩි කරන්න නෙවෙයි ඕන. කාබන් පිය සටහන පුළුවන් තරම් අඩු කරගන්න ඕන. ඊළඟ එක අපි සාකච්ඡා කරමු ජල පිය සටහන සම්බන්ධව. කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් මගින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී හෝ සැපයීමේදී පරිභෝජනය කරන නිර්දිය ජල ප්‍රමාණය අපි හඳුන්වනවා ජල පිය සටහන කියලා. ඒ කියන්නේ පුතේ සරලව කිව්වොත් මොකක් හරි නිෂ්පාදනයක් කරන්න කොච්චර ජලය ගන්නවද කියන එකනේ මේකේ අදහස නේද? නිර්දිය ජලය කොච්චර පාවිච්චි කරනවද කියන එක තමයි මේකේ අදහස. ඉතින් පරිසරයට හිතකර වෙන්නේ මේ ජල පිය සටහන පුළුවන් තරම් අඩු කරගන්න එක. ඊළඟට අපි සාකච්ඡා කරමු ආහාර සැතපුම සම්බන්ධව. ආහාර සැතපුම කියලා කියන්නේ පුතේ කිසියම් ආහාරයක ඒකක ස්කන්ධයක් ඒ නිපදවන ස්ථානයේ සිට පරිභෝජනය කරනු ලබන ස්ථානය දක්වා ගෙවා යන දුර. ඒක අපි හඳුන්වනවා ආහාර සැපයීම කියලා. ඔයා හිතන්න ඔයාගේ දහවල් ආහාර වේලේ තිබ්බ ආහාර ටික. ඒ කියන්නේ ඔයා හිතන්න ඔය බතුයි පරිප්පුයි සම්බෝලයි කෑවා කියලා. එතකොට බත හදාගන්න එහෙම නැත්නම් හාල් ටික ගෙනාවේ කොහෙන්ද? ඊළඟට සම්බෝලේ හදන්න පොල් ටික ගත්තේ කොහෙන්ද? ඊළඟට පරිප්පු අපි ඉන්දියාවෙන් ගෙනාවා කියලා හිතමුකෝ. එතකොට අන්න බලන්න දුර වැඩි නේද? එහෙනම් ওই දුරවල් ටික ඔක්කොම අපි එකතු කරගත්තම අන්න අපිට ආහාර සැතපුම එනවා. දුර අපි පුළුවන් තරම් try කරන්න ඕන මේ ආහාර සැතපුම අඩු කරන්න. ඉතින් ඒකට හොඳම දේ තමයි දැන් ඔයා හිතන්නකෝ ඔයා ආහාර වේලක් ගත්තා කියලා ඔයාගේ වත්තේ හදපු මොනවා හරි බතලයි සම්බෝලයි හරි මොනවා හරි කෑවා කියලා ඔයා හිතන්නකෝ. එතකොට ආහාර සැතපුම ඉතාමත් අඩුයි නේද පුතේ? අපි කරන්න ඕන ආහාර සැතපුම පුළුවන් තරම් අඩු කරගන්න එක. එහෙනම් මෙන්න මේ කාරණෙත් ඔයා මතක තියාගන්න ඕන. එහෙනම් 11 ශ්‍රේණියේ 3 වෙනි වාරයට අදාළ පාඩම් 5 තියෙන ප්‍රධාන විෂය කරුණු ටික අපි සාකච්ඡා කරලා මේ ඉවර කරනවා පුතේ. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාන්න අමතක නම් කරන්න එපා. ඔයා තාම අපේ channel එක subscribe කරලා නැත්නම් පහළ subscribe button එක click කරලා අපේ channel එක subscribe කරලා තියාගන්න. subscribe button එකට එහා පැත්තෙන් තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. අපි අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් එතකොට පුළුවන් ඔයාට මේ වීඩියෝ එක නරඹන්න. ඉතින් අපේ channel එකේ මේ වගේ වීඩියෝ තව ගොඩක් තියෙනවා. ඒ වීඩියෝත් ඔයා channel එකට ගිහිල්ලා බලන්න. ඔයා දන්න කියන යාළුවෝ තව ගොඩක් ඇති අපේ channel එක ගැන දන්නේ නැති. ඉතින් ඒගොල්ලොනුත් දැනුවත් කරන්න මේ channel එක සම්බන්ධව මේ වීඩියෝ ඒගොල්ලන් අතරේ share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ලස්සනට වැඩ ටික කරගෙන යන්න. ලස්සනට වැඩ කරන ඔයාට ජය නියතයි.